හොඳයි ළමයි වැඩේ පටන් ගමු අපි. කට්ටියටම ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම. මුලින්ම කියන්න පුතේ මේ පන්තිය පටන් ගන්න කලින් මම කියන එක ඔයාලට හොඳින් ඇහෙනවද සහ මේ බෝඩ් එක හොඳින් පේනවද? කොහොමද තත්ත්වය ළමයි? කියන එක ඇහෙනවද බෝඩ් එක හොඳින් පේනවද? ඇහෙනවා සර් පේනවා. හරි ඕකේ. හොඳයි එතකොට දැන් අද අපි පටන් ගන්නේ අපිට නිර්දේශය හම්බෙන ඉතාමත්ම වැදගත් ඒකකයක්. මේක අනුපිළිවෙලින් ගත්තහම හතරවෙනි ඒකකයේ. නිර්දේශය අනුව ගත්තහම හතරවෙනි ඒකකයේ. දැනට අපි ෆිසිකල් පන්තිවල කරගෙන යන්නේ මේ වෙනකොට යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකය. එතකොට දැන් අපි තාපය වගේ ඒකකයක් ඇයි ඔන්ලයින් දැම්මේ? ඒකට ප්‍රධාන හේතු කීපයක් බලපෑවා පුතේ. ප්‍රධානම දේ තමයි දැන් අපිට තිබෙන කාලය. දැන් අපි ගත්තොත් තව අපිට තියෙන්නේ අවුරුද්දයි මාස 3ක 4ක වගේ කාල සීමාවක් තමයි තියෙන්නේ විභාගයට. එතකොට ඒ කාලය තුලදී අපිට ආවරණය කරන්න ඒකක 11ක් තියෙනවා. එතකොට මේ ඒකක 11න් අපි ඉන්නේ දෙවනි ඒකකයේ ඇතුලේ. අපි විතරක් නෙමෙයි භෞතික විද්‍යාව හදාරන ගොඩක් අය ඉන්නේ දෙවනි එකේ ඇතුලේ. එතකොට අපි ඉස්සරහට කරගෙන යනකොට වෙලාවත් අපි අර කළමනාකරණය කරගන්න ඕන නිසා තමයි අපි හතරවෙනි ඒකකයේ කල් වේලා ඇතිව ඔන්ලයින් පටන් ගන්න හිතුවේ. එතකොට අපේ අර හිරවීම කියන එක යම් තාක් දුරකට නිදහස් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ පාඩම අපි හඳුන්වන්නේ මේ ඒකකය හඳුන්වන්නේ අපි තාප භෞතිකය කියලා. ඉංග්‍රීසියෙන් අපි මේකට කියන්නේ හීට් කියලා. මේක හතරවෙනි ඒකකය කියලා මම කලින් කිව්වා ඔයගොල්ලන්ට. දැන් මේකෙන් කොහොමද විභාගයට ප්‍රශ්න එන්නේ? අපි ගත්තොත් දරුවනේ අපි දන්නවා විභාග රචනා ප්‍රශ්න එනවා, MCQ වෙනවා, ව්‍යුහගත රචනා එනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නවලට මේ ඒකකයෙන් බලපෑමක් ඇති වෙන්නේ කොහොමද? ඔන්න අහගන්න. විභාග සංයුතිය අනුව ගත්තොත් ප්‍රධාන වශයෙන් බහුවර්ණ 5ක් විභාගයට එනවා මේ පාඩමෙන්. බහුවර්ණ 5ක්. ඊළඟට එක රචනා ප්‍රශ්නයක් විභාගෙදී මේ ඒකකයෙන් එනවා. ඒ වගේම එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් මේ ඒකකයෙන් විභාගෙට එනවා. ඒතර ව්‍යුහගත රචනා ප්‍රශ්නය අනිවාර්යෙන් කළ යුතුයි. ඊළඟට අපි ගත්තොත් රචනා ප්‍රශ්නය. රචනා ප්‍රශ්නය එන්නේ දරුවනේ මේ තව පාඩමක් එක්ක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේක එන්නේ පුතේ 9 වෙනි ප්‍රශ්නය හෝ 10 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙකේ AB කොටස් දෙකක් තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට A කොටසට එන්නේ තාපයේ ප්‍රශ්නයක්. B කොටසට එන්නේ 11 වෙනි ඒකකයේ. ඒ කියන්නේ පදාර්ථය හා විකිරණය කියන පාඩමෙන් ප්‍රශ්නයක්. එතනදී ඕගොල්ලන්ට මේක තෝරා ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම යෝජනා කරන විභාගෙදී තාපයෙන් රචනා ගාන තෝරගන්න කියලා. එතකොට බලන්න අපි ලකුණු ප්‍රමාණය ගැන සලකලා බැලුවොත් එක රචනා ප්‍රශ්නයක් කියලා කියන්නේ ලකුණු 7.5ක් CM. එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් කියලා කියන්නේ CM ලකුණු 5ක්. ඊළඟට බහුවර්ණ 5ක් කියන්නේ CM ලකුණු 5ක්. ඒ කියන්නේ 5යි 5යි 10යි 17.5ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විභාගයේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයෙන් 5න් එකකට ආසන්න ලකුණු ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ අද අපි ආරම්භ කරන තාපය කියන ඒකකය ඇතුලේ. ඉතින් ඕක තමයි තාපය ගැන තියෙන මූලිකම හැඳින්වීම. එහෙනම් අපි දාගමු ළමයි ප්‍රධාන මාතෘකාවක් තාප භෞතිකය කියලා. තාප භෞතිකය. ඕකේ නම අපි තාපය කියලා කිව්වට අපි ඔකට හරියටම කියන්නේ තාප භෞතිකය කියලා. ඒ කියන්නේ භෞතිකයට සම්බන්ධ තාපය කොටස් තියෙන්නේ මේකේ. එහෙනම් දාගන්න පුතේ තාප භෞතිකය. දැන් අපි අර සාමාන්‍යයෙන් මාතෘකා ලියන ක්‍රමයක් තියෙනවනේ නේද? තාප භෞතිකය. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ හීට් කියලා. හීට්. මේක හතරවෙනි ඒකකයේ යුනිට් 4 එක. හතරවෙනි ඒකකයේ. ඒ වගේම මෙතනදී තියෙන කාලච්ඡේද සංඛ්‍යාව පීරියඩ් 60ක පාඩමක්. පීරියඩ් 60යි. හොඳයි ලියාගන්න. තාප භෞතිකය මේක අපි ගත්තහම හතරවෙනි ඒකකය පීරියඩ් 60ක කාල සීමාවක් තියෙනවා.
දැන් අපි මේ තාපයේ පන්තිය කරන්න හිටියේ ඊයේ රෑ. නමුත් ළමයි කිහිප දෙනෙක් ළමයි 10කට විතර ආසන්න ප්‍රමාණයක් එවලා තිබුණා පුතේ මේ පවර් කට් ප්‍රශ්නේ හින්දා ටිකක් රෑ වෙලා අමාරුයි කියලා. සමහර ළමයින්ට 10ට නැවත කරන්ට් එක එන්නේ. ඒතර 9:00ට පටන් ගත්තොත් 10 වෙනකන් ඒගොල්ලන්ට එන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් කිව්වා කීප දෙනෙක්. ඉතින් ඒකට විකල්පයක් වශයෙන් තමයි මේ අද උදේ අපි 8ට පන්තිය දාගත්තේ. හොඳයි. දාගන්න පුතේ. තාප භෞතිකය මේක 4 වෙනි ඒකකය පීරියඩ් වලින් ගත්තොත් 60ක් තියෙනවා. මුලින්ම අපි ලියාගමු මේකේ විභාග සංයුතිය කොහොමද කියලා. හරි. එහෙනම් ඔන්න විභාග සංයුතිය. ඒ විභාගයේදී කොහොමද මේකෙන් එන්නේ කියන එක. විභාග සංයුතිය. MCQ 5යි ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා එකයි රචනා එකයි. අන්න විභාග සංයුතිය මේ පාඩමේ. විභාග සංයුතිය. MCQ 5යි ව්‍යුහගත රචනා එකයි රචනා එකයි. හොඳයි. ඊට පස්සේ දැන් ඒ වගේම මේ ඒකකයේ ඇතුලේ තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රැක්ටිකල්ස් තියෙනවා සාමාන්‍යයෙන් 5කට 6කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අඩු මිසක් වැඩි නැහැ. වැඩි මිසක් අඩු නැහැ. හරි. එතකොට මේකේ ප්‍රැක්ටිකල්ස් ගොඩක් තියෙන හින්දා ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අනිවාර්යයෙන් මේ පාඩමෙන් ලැබෙනවා. අපි අවුරුදු 10ක් ආපස්සට A level paper අරගෙන බැලුවොත් ඔය හැම paper එකකම තාපයේ ව්‍යුහගත රචනා ගාන අනිවාර්යෙන් තියෙනවා ළමයි. හොඳයි. එතකොට මේකේ උප ඒකක වශයෙන් ගත්තොත් අපි දන්නවනේ දැන් ඒකකයක් ගත්තාම මේක කොටස් වලට කැඩෙනවනේ. උප ඒකකයක් වශයෙන් ගත්තොත් මේකේ තියෙනවා උප ඒකක 9කට ආසන්න ප්‍රමාණයක්. 9ක් විතර තියෙනවා මේකේ. හොඳයි. එතකොට ඔය 9ම අපි පීරියඩ් 60ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කරන්න ඕන. හොඳයි. එතකොට දැන් මුලින්ම කියන්නම් මේකෙදි මොනවද අපි කතා කරන්න කියලා. මේ ඒකකයේ ඇතුලේ ඒකකයේ අර සම්පූර්ණ සිද්ධාන්ත වලට යන්න කලින් මම උඩින් පල්ලේ මුලින් කියන්නම් මේකේ මොනවද තියෙන්නේ කියලා. දැන් මේකේ තියෙන සමහර කොටස් මේ වෙනකොට ඔයාලා O level පන්තියේ ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයාලට මතක ඇති මෙන්න මේ සමීකරණ ටික. ඔයාලට මතකද කියලා? Q සමානයි MC ඩෙල්ටා තීටා. නැත්නම් ඔක Q සමානයි MC තීටා හරි Q සමානයි MC T හරි කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති. මෙන්න මේක අපි තාපය ගණනය කරපු තාප ශක්තිය ගණනය කරපු එක්තරා සමීකරණයක්. මේ සමීකරණය ඔයාලට O level පන්තියේ හම්බෙන්නේ නැති. ඊට පස්සේ එතනින් එහාට ගියාම ඔයාලට O level පන්තියේ හම්බෙන්නේ නැති গুপ্ত තාපය කියලා එකක්. গুপ্ত තාපය. මම හිතනවා අනිවාර්යෙන් හැමෝටම හම්බෙන්නේ නැති වාෂ්පීකරණයේ গুপ্ত තාපය සහ විලයනයේ গুপ্ত තාපය කියන එක. මෙන්න මේක ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති. ඊළඟට තව ඔයාලට හම්බෙන්නේ නැති ඔය උෂ්ණත්වය සම්බන්ධ යම් ගණනය කිරීම. ඉතින් ඔන්න ඔය වගේ තාප ශක්තියට සම්බන්ධ දේවල්, උෂ්ණත්වයට සම්බන්ධ දේවල්, උෂ්ණත්වයේ මැනීමට සම්බන්ධ දේවල්, තාප ශක්තිය මැනීමට සම්බන්ධ දේවල්, තාපය කාර්යයක් බවට පත් වෙන්නේ කොහොමද? තාපය ගලාගෙන යන්නේ කොහොමද? තාපය ගලාගෙන යන විදි මොනවද? ඊළඟට වායු සම්බන්ධයෙන් තියෙන පද්ධති මොනවද? ඒකට දාන්න පුළුවන් වායු නියම මොනවද? මෙන්න මේ ටික තමයි මේ ඒකකයේ ඇතුලේ තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවා ආර්ද්‍රතාව කියලා කොටසක්, තාප සන්නයනය කියලා කොටසක් තියෙනවා. වායු නියම, චාලක අණුක වාදය. මෙන්න මේ වගේ මේ ටිකක් එහාට ගියපු සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ඒකකය ඇතුලේ. ඉතින් මේක හරියටම පුතේ අපි ගොඩ දා ගන්න ඕන පළවෙනිම දේ ඒක ඔලුවට ගන්න ඕන දවසේ අනිවාර්යෙන් මේක සුපිරිම ළමයි ගොඩ දා ගන්න ඕන. මොකද විභාගයේ ලකුණු වලින් 5න් එකක් මේ ඒකකයට බර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒකකය පුළුවන් කියලා කියන්නේ යාට ලකුණු 15ක් 20ක් විභාගයෙන් අනිවාර්යෙන් පැහැදිලිවම ස්ථිරවම ගන්න පුළුවන්. ඒකින්ද මේක හොඳට ඔලුවට ගන්න ඕන. දැන් අපි ඔන්ලයින් කරාට මේක ටිකක් අර අපි සජීවීවන යන්නේ. සජීවී පන්තියක් නිසා මේ ළමයින්ට මොනවා හරි දෙයක් නොතේරුනොත්
අන්න ඒ දේ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. ඒ කිසිම තහනමක් නැහැ. හැබැයි මයික් එක ඔන් කරලා තමන්ගේ ප්‍රශ්නය අහලා ඊට පස්සේ මයික් එක ඕෆ් කරලා නැවත පැත්තකින් තියාගන්න. වැඩේ පැහැදිලිනේ. හොඳයි. එහෙනම් මුලින්ම අපි මේකෙදි කතා කරමු මෙන්න මේ පද තුන ගැන. මෙන්න මේක අපිට මේ එකකේදී හම්බෙන ප්‍රධානතම දේවල් තුනක්. කවුද ඒ? පළවෙනි එක තමයි උෂ්ණත්වය. ඊළඟ එක තමයි පුතා තාප ශක්තිය. ඊළඟ එක තමයි අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. ඔන්න අපිට ඕනම වෙන පද තුනක් මේ එකකේදී. මේ තුන ගැන අපි හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ මේ එකකේට යන්න කලින්. එහෙනම් මුලින්ම පුතේ අපි කතා කරමු තාප ශක්තිය ගැන. right. එහෙනම් මුලින්ම දාගන්නකො අනුමාත්‍රකාවක් තාප ශක්තිය. තාප ශක්තිය. තාප ශක්තිය. අනුමාත්‍රකාව තාප ශක්තිය. තාප ශක්තිය. ඒක තමයි මේ පාඩමේ මූලිකම තින් පදනම වෙන්නේ. තාපය නෙමෙයි මේකේ නමත් තාප ශක්තිය. හොඳයි පුතේ. ඔන්න දැන් අහගන්න. දැන් මම සමහර විට ඕගොල්ලෝ දැන් මේ හිතාගෙන ඉන්න දෙයක් මම එහෙම නෙමෙයි කියන්නයි යන්නේ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා තාප ශක්තිය කියන්නේ මෙහෙම දෙයක් කියලා. ඒක ටිකක් වෙනස් කරලා දෙන්නයි මේ ආරම්භය යන්නේ. ඔන්න අහගන්නකෝ. දැන් ඕගොල්ලෝ හිතන්න පුතේ රත්තුණු යකඩ කෑල්ලක්. රත්තුණු යකඩ කෑල්ලක් හිතන්න. ඊළඟට ඕගොල්ලෝ හිතන්න අයිස් කැටයක්. රත්තුණු යකඩයක්. රත්තුණු යකඩ දැකලා තියෙනවා. රත්තුණු යකඩ අයිස්. අයිස් දන්නවනේ. මේ දෙකම ළමයි දන්නවා. ගොඩක් ළමයි මේක ස්පර්ශ කරලා තිබ්බට මම නම් හිතන්නේ මේක ස්පර්ශ කරලා ඇති කියලා. මොකද අපි අයිස් කියන එක නිරන්තරයෙන් ස්පර්ශ කරන එකක්. හැබැයි රත්තුණු යකඩයක් අපි සාමාන්‍යයෙන් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. අපි ඒක දන්නවනේ. අත පිච්චෙනවා ඇල්ලුවොත්. එතකොට මට කියන්න ඕගොල්ලන්ට හිතෙන විදිහට වැඩි තාප ශක්තියක් තියෙන්නේ රත්තුණු යකඩේද? මම රත්තුණු යකඩේට එක කියලා දෙන්නම්. අයිස් වලද? දැන් ඔන්න වැඩි තාප ශක්තියක් තියෙන්නේ රත්තුණු යකඩ කියන කට්ටිය අත උස්සන්න. වැඩි තාප ශක්තියක් තැම්පත් වෙලා තියෙන්නේ රත්තුණු යකඩේක කියන කට්ටිය අත උස්සන්න. දැන් ළමයිට හිතේ මේ මොනවද සර් මේ අහන මේ සරල ප්‍රශ්න. ඕවත් ප්‍රශ්නද කියලා හිතේ. කවන්නේ අත උස්සන්නකෝ. අත උස්සන්න. අත උස්සන්න. වැඩිපුර තාප ශක්තියක් තැම්පත් වෙලා තියෙන රත්තුණු යකඩේ. අත උස්සන්න. කො 6 දෙනානේ අත උස්සලා තියෙන්නේ. 37 දෙනෙක් ඉන්නවා. වැඩිපුර තාප ශක්තියක් තැම්පත් වෙලා තියෙන රත්තුණු යකඩ කියන කට්ටිය අත උස්සන්න. දැන් මේ සමහර ළමයි අත උස්සන්නේ නැහැ. ඒ කියන්නේ අත උස්සන දන්නේ නැති දන්නේ නැහැ. ඒකයි වැඩේ. හරි. වැඩිපුර තාප ශක්තියක් තියෙන අයිස් වල කියන කට්ටිය අත උස්සන්න. වැඩිපුර තාප ශක්තියක් තියෙන අයිස් වල කියන කට්ටිය අත උස්සන්න. වැඩිපුර තාප ශක්තියක් තියෙන අයිස් වල කියන කට්ටිය අත උස්සන්න. හොඳයි. දැන් දෙකටම අත ඉස්සුවන නේද? right. මම කියනවා පුතේ මේ දෙකෙන් කෝකටවත් තාප ශක්තියක් නැහැ. රත්තුණු යකඩයකටවත් අයිස් වලටවත් මේ දෙන්නගෙන් කාටවත් පුතේ තාප ශක්තියක් කියලා එකක් නැහැ. අන්න වැඩේ. දැන් මෙච්චර දවසක් හිතන් හිටියේ රත් වෙලා වැඩි එකක ලොකු තාප ශක්තියක් තියෙනවා කියලානේ. අඩු රස්නයක් තියෙන එක නැත්නම් සිසිල් එකක අඩු තාප ශක්තියක් තියෙනවා කියලානේ ඔයගොල්ලෝ හිතන් හිටියේ. හැබැයි මතක තියාගන්න රත්තුණු යකඩයකටවත් අයිස් වලටවත්
තාප ශක්තියක් නෑ පුතේ. එහෙනම් එයා ගාව තියෙන මොන ශක්තියක්ද? ඉතින් මෙයා අල්ලපුවාම රත් වෙනවනේ. මෙයා අල්ලපුවාම සිසිල් බවක් දැනෙනවනේ. ඉතින් ඒක දැනෙන්නේ තාප ශක්තිය නිසා නෙමෙයිද? නෑ පුතේ. නෑ. නොරුවට ගන්න. පළවෙනි නිවැරදි කිරීම මේ කරන්නේ. රත්තුණු යකඩක උනත් අයිස් වල උනත් ශක්තිය තැම්පත් වෙලා තියෙන්නේ තාපය විදිහට නෙමෙයි. ඔනොලුවට ගන්න. ඒක තැම්පත් වෙන්නේ පුතා අභ්‍යන්තර ශක්තිය විදිහට. අභ්‍යන්තර ශක්තිය විදිහටයි ඒක තැම්පත් වෙන්නේ. එහෙනම් ඔන්න හරිම කතන්දරය අහගන්න. රත්තුණු යකඩයකට තියෙනවා වැඩි අභ්‍යන්තර ශක්තියක්. සිසිල්ලුණු අයිස් වලට තියෙනවා අඩු අභ්‍යන්තර ශක්තියක්. ඔන්න පළවෙනි නිවැරදි කිරීම. වස්තුවක තැම්පත් වෙලා තියෙන ශක්තිය තාප ශක්තිය විදිහට නෙමෙයි අභ්‍යන්තර ශක්තිය විදිහටයි ශක්තිය තැම්පත් වෙන්නේ. හොඳයි. එතකොට එහෙනම් මොකද්ද දැන් මේ තාප ශක්තිය කියන්නේ? ඔන්න අහගන්න. ඒකත් මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. පුතේ හිතන්න වස්තුවක් තියෙනවා සෙල්සියස් අංශක 100. තවත් වස්තුවක් තියෙනවා සෙල්සියස් අංශක 20. හරි. මං ගන්නම්කෝ A වස්තුව 100 තියෙනවා B වස්තුව 20 තියෙනවා. දැන් පුතා මම මේ දෙක මෙහෙම සම්බන්ධ කරනවා. මොකද වෙන්නේ? A වස්තුව 100 තියෙනවා B වස්තුව 20 තියෙනවා. දැන් මේ දෙන්න පුතේ මෙහෙම සම්බන්ධ කරනවා එකට. සම්බන්ධ කරපුවාම මොකද වෙන්නේ? සම්බන්ධ කරපුවාම මෙන්න මෙහෙම සීන් එකක් වෙනවා. මොකද්ද? සෙල්සියස් අංශක 100 වස්තුවෙන් සෙල්සියස් අංශක 20 වස්තුවට එක්තරා ශක්ති විශේෂයක් ගලාගෙන යනවා. බලන්න වෙන වැඩේ. සෙල්සියස් අංශක 100 වස්තුවේ ඉඳලා සෙල්සියස් අංශක 20 වස්තුවට එක්තරා ශක්ති විශේෂයක් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනකොට මේ A කියන වස්තුවේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. 100යි 90යි 80යි කියලා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අතරේ B වස්තුවේ උෂ්ණත්වය එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. 20යි 30යි 40යි කියලා එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න වෙන වැඩේ. එක්තරා අවස්ථාවකදී පුතේ මෙයා අඩු වෙලා මෙයා වැඩි වෙලා දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙන අවස්ථාවක් එනවා. අපි කියනවා එතකොට සමතුලිත වෙනවා කියලා. අන්නේ සමාන වෙන අවස්ථාවේදී මෙන්න මේ ශක්ති ගැලීම නතර වෙනවා. දැන් මොකද්ද මේ ගලපු ශක්තිය? අන්න ඒකයි මට වැදගත් වෙන්නේ උතන. ගලපු ශක්තිය. ඔන්න ඔය ගලපු ශක්තිය තමයි පුතේ තාප ශක්තිය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් එක වස්තුවක ඉඳලා තවත් වස්තුවකට නැත්තම් එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගලන ශක්ති විශේෂයක් තියෙනවා නම් අන්න ඒක තමයි තාප ශක්තිය කියලා කියන්නේ. එහෙනම් තාප ශක්තිය කියන්නේ කිසියම් වස්තුවක තැම්පත් වෙලා තියෙන ශක්තියක් නෙමෙයි. ඒක එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන ශක්තියක්. ඒක නිසා අපි තාපයට කියනවා සංක්‍රාමන ශක්ති විශේෂයක් කියලා. සංක්‍රාමන ශක්ති විශේෂයක්. ඔන්න වැඩේ. දැන් තාපය ගැන යම් අදහසක් ඔලුවට ආවද? මොකද්ද තාපය කියන්නේ? උෂ්ණත්ව වෙනසක් නිසා උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ දක්වා ගලා යන ශක්ති විශේෂය තාප ශක්තිය වෙනවා. ඔන්න ඔලුවට ගන්න. වැඩේ පැහැදිලි වුණානේ? එතකොට දැන් මේ වස්තු දෙකේ ශක්තිය තැම්පත් වෙලා තියෙන්නේ කොහොමද? තැම්පත් වෙලා තියෙන්නේ කොහොමද? තැම්පත් වෙලා තියෙන්නේ අභ්‍යන්තර ශක්තිය විදිහට. දැන් අභ්‍යන්තර ශක්තිය කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට ඊළඟට කියලා දෙනවා. එහෙනම් අපි ඔන්න තාප ශක්තිය යටතේ නෝට් එක ලියමු. තාප ශක්තිය යටතේ නෝට් එක ලියමු. ලියන්න තාප ශක්තිය යටතේ නෝට් එක මේ විදිහට ලියන්න. තාප ශක්තිය යටතේ නෝට් එක ලියන්න මේ විදිහට. උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්ව වෙනසක් හේතුවෙන්
උෂ්ණත්ව වෙනසක් හේතුවෙන් උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට කියලා දාගන්න. උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට උෂ්ණත්වය අඩු උෂ්ණත්වය අඩු උෂ්ණත්වය අඩු ස්ථානය දක්වා උෂ්ණත්වය අඩු ස්ථානය දක්වා උෂ්ණත්වය අඩු ස්ථානය දක්වා ගලාගෙන යන ශක්ති විශේෂය ගලාගෙන යන ශක්ති විශේෂය තාප ශක්තිය ගලාගෙන යන ශක්ති විශේෂය තාප ශක්තියයි. අන්නයට අපි කියනවා තාප ශක්තිය කියලා. හරියටම ඔලුවට ගන්න. නීට් ඔලුවට ගන්න. තාප ශක්තියයි. එහෙනම් මොකක්ද තාප ශක්තිය කියන්නේ? උෂ්ණත්ව වෙනසක් හේතු කරගෙන උෂ්ණත්වයේ වැඩි ස්ථානයේ ඉඳලා උෂ්ණත්වයේ අඩු ස්ථානයේ දක්වා ගලාගෙන යන ශක්ති ප්‍රභේදය අපි කියනවා තාපය කියලා. හොඳයි. ඊළඟ පේදී මෙහෙම ලියන්න. ඊළඟ පේදී උඩක් ඇරලා තාප ශක්තිය වස්තුවක තැම්පත් වන තාප ශක්තිය වස්තුවක තැම්පත් වන ශක්ති විශේෂයක් නොවන අතර තාප ශක්තිය වස්තුවක තැම්පත් වන ශක්ති විශේෂයක් නොවන අතර වස්තුවක තැම්පත් වන ශක්ති විශේෂයක් නොවන අතර ගලා යන ශක්ති විශේෂයකි. ගලා යන ශක්ති විශේෂයකි. ගලා යන ශක්ති විශේෂයකි. ගලා යන ශක්ති විශේෂයකි. ගලාගෙන යන ශක්ති විශේෂයක්. එබැවින් තාප ශක්තිය යනු සංක්‍රාමන ශක්ති විශේෂයකි. එබැවින් තාප ශක්තිය යනු සංක්‍රාමන ශක්ති විශේෂයකි. එබැවින් තාප ශක්තිය යනු සංක්‍රාමන එක තැනක ඉඳලා තවත් තැනකට යන සංක්‍රාමන ශක්ති විශේෂයකි. හරි. ඊළඟට දැන් අපි මේක මනින SI එකකේ මොකද්ද? මේක දෛශිකයක්ද අදිශයක්ද කියන එක දාගමු. දරුවනේ තාප ශක්තියේ SI ඒකකය අපි මේ වෙනකොට දන්නවා මේක. SI ඒකකයේ වෙන්නේ ජූල්. මානය මොකද්ද ළමයි? අපි කියවනේ කාර්ය හෝ ඕනෑම ශක්ති ප්‍රභේදයක මානය මොකද්ද? M L වර්ග තීරින 2 මානය. ඊළඟට මේක අදිශ රාශියක්. අදිශ රාශියකි. හොඳයි දාගන්න. තාප ශක්තියේ SI ඒකකයේ ජූල් මානය ml වර්ග තීරණ 2 මේක අදිශ රාශියක් වෙනවා. ඔලුවට ගන්න. අදිශ රාශියකි. SI ඒකකය ජූල් මානය ml වර්ග තීරණ 2 මේක අදිශ රාශියක් වෙනවා. හොඳයි. ඊට පස්සේ බලමු. ඊට පස්සේ ළමයි ඔන්න අහගන්න. දැන් අපි බලමු වස්තුවකට තාප ශක්තිය ලබා දුන්නහම මොකද වෙන්නේ? වස්තුවකින් තාප ශක්තිය අයින් වුණහම මොකද වෙන්නේ කියලා බලමු. දැන් හිතන්නකෝ මොනවා හරි වස්තුවකට දරුවනේ අපි තාප ශක්තිය පිටින් ලබා දෙනවා. මොනවා හරි වස්තුවකට අපි තාප ශක්තියක් පිටින් ලබා දෙනවා. පුතේ මොනවා හරි වස්තුවකට තාප ශක්තියක් අපි පිටින් දෙනකොට එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒක බොහොම සරල දෙයක්.
උදාහරණයක් කියන්නද? උදාහරණයක් කියන්නද? දැන් ඕගොල්ලෝ ගෙදර වතුර උණු කරනකොට මොකද්ද කරන්නේ? ගෙදර වතුර උණු කරනකොට කරන්නේ කේතලේ තියෙන තාපන දඟරයෙන් ජලයට තාපය සපයන එක. ජලයට තාපය සැපෙව්වහම ඒ ජලය ක්‍රමයෙන් රත් වෙන්න පටන් ගන්නවා. බොහොම සරලයි. අපි ටික වෙලාවක් අවුවේ ගියාම අපේ ඇඟ අපි ස්පර්ශ කරලා බැලුවොත් අපේ ඇඟේ උෂ්ණත්වය යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. මොකද හේතුව? සූර්යාලෝකය නිසා අපේ ඇඟ රත් වෙනවා. සූර්යාලෝකයේ ඔස්සේ එන තාප ශක්තිය අපිට ලැබිලා හරි අපිට ලැබිලා අපේ උෂ්ණත්වය වැඩි වෙනවා. බොහොම සරල සිද්ධියක්. එතකොට මොනවා හරි වස්තුවකට පිටින් තාප ශක්තියක් ලබා දුන්නොත් එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒහා සමානව පුතේ මොනවා හරි වස්තුවකින් අපි තාප ශක්තිය ඉවත් කරුවොත් ඒ වස්තු උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් ෆ්‍රිජ් එකේ කරන්නේ ඒක. අපි ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් තිබ්බහම ඒ වතුර බෝතලේ සිසිල් වෙන්නේ ඇයි? ඒ වතුර බෝතලයෙන් පුතේ තාපය එළියට අපි ඉවත් කරනවා. ෆ්‍රිජ් එකෙන් කරන්නේ තාපය එළියට ඉවත් කරන එක. ඉවත් කරපුවාම ඒ වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් ඔන්න ඔලුවට ගන්න ඕන වස්තුවකට තාප ශක්තිය ලබා දුන්නාම ඒ වස්තු උෂ්ණත්වය වැඩි වෙනවා. වස්තුවකින් තාප ශක්තිය අයින් කරපුවාම ඒ වස්තු උෂ්ණත්වය අඩු වෙනවා. ලියන්න මේ විදිහට නෝට් එක. කිසියම් වස්තුවකට තාප ශක්තිය ලබා දුන් විට තාප ශක්තිය ලබා දුන් විට එහි උෂ්ණත්වය වැඩි වන අතර කිසියම් වස්තුවකින් තාප ශක්තිය ඉවත් කළ විට එහි උෂ්ණත්වය අඩු වේ. ඒක අපි දන්න දෙයක් නේද? හොඳයි. ඊළඟට ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නේ තාපයත් එක්ක එන එක්තරා ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද? තාප සමතුලිතතාව. අපි ඔකට කියනවා තාපජ සමතුලිතය. ඉංග්‍රීසියෙන් කියනවා thermal equilibrium කියලා. තාපමය වශයෙන් සමතුලිත වෙනවා. එහෙනම් අපි ඊළඟට මාතෘකාව දාගමු තාපජ සමතුලිතතාව. thermal equilibrium වචනේ ළමයි මට දැන් ගෲප් වල ඔයගොල්ලන්ට දාන්න බැරුණා මේකට අලුත් පොතක් ගන්න කියලා. දැන් මේක 4 වෙනි එකකේනේ. ඒක නිසා මේකට ඔයාලා අලුත් පොතක් ගන්න. දැන් මේ තැන් වල ලියන්න එපා. දැන් අදට ඔයාලට අලුත් පොතක් නැත්නම් ඔයාලා අද මොනවා හරි කොලයක ලියාගන්න. ලියාගෙන අලුත් පොතක් අරගෙන අලුත් පොතේක නෝට් එක මුල සිට ලියන්න. නැත්නම් යාන්ත්‍ර විද්‍යාව වශයෙන් මේක ලියන්න එපා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේක පැටදෙනවා කියලා කියන්නේ ආයේ ගොඩ දාන්න බැරි මට්ටමකට පැටදෙනවා. ඒක නිසා වෙන පොතක් අරන් ලියන්න. හොඳයි. thermal equilibrium හරි. දැන් අහගන්න. දැන් මොකද්ද මේ තාපජ සමතුලිතය කියලා කියන්නේ? ඔන්න අහගන්න. දැන් මම අර කලින් ගත්ත උදාහරණයක් නැවත ගන්න යන්නේ. දැන් සෙල්සියස් අංශක 20 තියෙනවා වස්තුවක්. හරිද? සෙල්සියස් අංශක 80 තියෙනවා වස්තුවක්. දැන් මම මේ වස්තු දෙක පුතේ මෙහෙම එකිනෙක ස්පර්ශ කරනවා. ස්පර්ශ කරපුවාම මොකද වෙන්නේ කියන්නේ? මෙයාගේ උෂ්ණත්වය අඩුයි, මෙයාගේ උෂ්ණත්වය වැඩි. එතකොට 80 වස්තුවේ ඉඳලා 20 වස්තුවට පුතේ තාප ශක්තිය ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා අපි දන්නවා එතකොට දැන් 80 වස්තුවෙන් තාපය අයින් වෙනකොට එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. 20 වස්තුවට තාපය ලැබෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා.
බලන්න එතකොට 81 කෙනා මෙන්න 21 කෙනා මෙන්න දැන් 81 කෙනාගේ උෂ්ණත්වය අඩු වෙගෙන යනවා 21 කෙනාගේ උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා මේ විදිහට. වැඩි වෙලා එක්තරා අවස්ථාවක් එනවා. මේ දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙන අවස්ථාවක්. ඔන්න වෙන වැඩි. උෂ්ණත්ව සමාන වෙන අවස්ථාවේදී මුන් දෙන්න පුතා ස්පර්ශ වෙලා තියෙන්නේ මෙහෙම. හැබැයි ස්පර්ශ වුණාට උෂ්ණත්ව සමාන හින්දා ඔන්න තේරුම් ගන්න. ස්පර්ශ වෙලා තිබුණත් උෂ්ණත්ව සමාන හින්දා දෙන්න අතරේ තාප හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් තියෙන වෙලාවේදී වැඩි එකාගේ ඉඳලා අඩු එකට තාපය ගලාගෙන ගියා. හැබැයි පුතේ උෂ්ණත්ව සමාන වෙනකොට දෙන්න ස්පර්ශව තිබ්බා කියලා තාප ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා අන්න ඒ වෙලාවේදී හරිද? අන්න ඒ වෙලාවේදී පුතේ මේ වස්තු දෙක තාපමය වශයෙන් සමතුලිතව ඉන්නවා කියලා. එහෙනම් බලන්න මොකද්ද මේ තාපජ සමතුලිතය කියන්නේ? එකිනෙකට වෙනස් උෂ්ණත්ව තියෙන වස්තු දෙකක් එකිනෙක ස්පර්ශ කරපුවාම ටික වේලාවකින් පස්සේ මේ දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙනවා. අන්න එහෙම සමාන වුණාට පස්සේ මේ වස්තු දෙක අතරේ කිසිදු තාපයේ ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා මේ වස්තු දෙක තාපමය වශයෙන් සමතුලිතව තියෙනවා කියලා. අපි කියනවා thermal equilibrium කියන තත්වයේ තියෙනවා කියලා. හොඳයි එහෙනම් අපි ඔක ලස්සනට දාගමු රූප සටහනකින් මෙන්න මේ විදිහට. දැන් මම මෙතන 2080 කියලා දාන්න යන්නේ නැහැ ඉලක්කම් වලින්. මම දානවා මේක ලස්සනට මේ විදිහට. ඔන්න පුතා ඒ වස්තුව උෂ්ණත්වයේ θ1යි. මෙන්න පුතේ B වස්තුව උෂ්ණත්වයේ θ2යි. මම මෙතනදී සලකනවා θ1 විශාලයි θ2ට වඩා. දැන් මම මේ වස්තු දෙක මේ විදිහට එකිනෙක ස්පර්ශ කරනවා. තේරුම් ගන්නකෝ. එතකොට මොකද වෙන්නේ? ඒ වල ඉඳලා බීට ගලනවා තාප ශක්තිය. ඔන්න ගැලුවා. ගලන එක්තරා අවස්ථාවකදී මේ පද්ධතිය කිසියම් සමතුලිත උෂ්ණත්වයකටපත් වෙනවා. සමතුලිත උෂ්ණත්වයකටපත් වෙනවා. ඒක පුතේ මම ගන්නම් θ කියලා. එතකොට මේ තව චූටි දෙයක්. දැන් හිතන්නකෝ පුතා මේ ඉලක්කමෙන් යාන්තම් පොඩ්ඩක් හිතන්න නැවත වතාවක්. මෙයා 20යි මෙයා 80යි නම් මෙයා 80යි මෙයා 20යි නම් මේ දෙන්න ස්පර්ශ කරපුවාම එන සමතුලිත උෂ්ණත්වය තියෙනවනේ. ඒක අනිවාර්යෙන් කවුරු අතර පුතේ තියෙන්න ඕනද? දැන් මෙයා 80යි මෙයා 20යි උන් දෙන්න ස්පර්ශ කරපුවාම දෙන්න අතර තාපය ගලාගෙන ගිහිල්ලා කිසියම් සමතුලිත උෂ්ණත්වයකට එනවනේ. ඒ උෂ්ණත්වය තියෙන්න ඕන කවුරු අතරද? අනිවාර්යෙන් මේ 80 සහ 20 අතර තියෙන්න ඕන. ඒ කියන්නේ 20ට වඩා වැඩි වෙන්න ඕන 80ට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් මට කියන්න පුළුවන් පුතේ මෙතන හැටියට හරිද? මෙතන හැටියට බලන්න සමතුලිත උෂ්ණත්වයේ θ කියලා ගත්තොත් θ කියන එක පුතේ θ1ට වඩා θ2ට වඩා වැඩි හැබැයි θ1ට වඩා අඩුයි. ඔන්න ඔලුවට ගන්න. එහෙනම් මෙතන උෂ්ණත්වයේ θ1 මෙතන උෂ්ණත්වයේ θ2 θ1 වැඩි θ2ට වඩා. එතකොට මෙතන ස්පර්ශ කරපුවාම ඒ වලින් නම් B දක්වා තාපය ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගියාම එන සමතුලිත උෂ්ණත්වය එන්නේ පුතේ මේ දෙන්නගේ අතරමැද්දේ අගයක්. මේකේ අසමානතාව මාරුණා පුතේනේ. අසමානතාව මාරුණා මේක. ආනේ හරියට මාරුන්නේ. හරි. ඔන්න ඔලුවට ගන්න. එහෙනම් විස්තරය අපි ලියමුනේ. විස්තරය ලියමු. ලියන්න මේ විදිහට තාපජ සමතුලිතතාව ලියන්න පුතේ යටතේ උත්තරේ මේ විදිහට. උත්තරේ නෙමෙයි නෝට් එක ලියන්න මේ විදිහට. උෂ්ණත්වය අසමාන වස්තු දෙකක්. උෂ්ණත්වය අසමාන වස්තු දෙකක්. උෂ්ණත්වය අසමාන වස්තු දෙකක්. උෂ්ණත්වය අසමාන වස්තු දෙකක්. එකිනෙක ස්පර්ශ කළ විට උෂ්ණත්වය අසමාන වස්තු දෙකක් එකිනෙක ස්පර්ශ කළ විට උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුව දක්වා උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුව දක්වා උෂ්ණත්වය අඩු වස්තුව දක්වා
තාප ශක්තිය ගලා යයි. තාප ශක්තිය ගලා යයි. තාප ශක්තිය ගලා යයි. තාප ශක්තිය ගලාගෙන යනවා. ඒක අපි දන්න දෙයක්. හොඳයි දැන් ඕගොල්ලෝ මෙන්න මේ රූප සටහන ඇඳගන්න. එතකොට බලන්න AB වස්තු දෙක ඇඳා උෂ්ණත්වයේ θ1 θ2 θ1 විශාලයි θ2ට වඩා ඒක නිසා මොකද වෙන්නේ? ස්පර්ශ වුණාම A වල ඉඳන් B ට තාපය ගලාගෙන යනවා. ගලාගෙන ගිහිල්ලා එක්තරා සමතුලිත උෂ්ණත්වයකට පත් වෙනවා. එතකොට ඒ පත් වෙන සමතුලිත උෂ්ණත්වය මොකද වෙන්නේ කියන්නේ? θ2 නේ කුඩා උෂ්ණත්වය ඊට වඩා වැඩි පුතේ. θ1 නේ විශාල උෂ්ණත්වය ඌට වඩා අඩුයි. ලියාගන්න ඉක්මනින්. කො බලන්න පොඩ්ඩක් අපේ කුලියා පිටියේ ක්ලාස් එකේ ළමයි ටික අත උස්සන්න. කුලියා පිටියේ ළමයි ටික අත උස්සන්න. රයිට් භාගයට භාගයේ ඉන්නේ නාරම්බර ළමයි ටික අත උස්සන්න. නාරම්බර ළමයි ටික අත උස්සන්න. රයිට් භාගයට භාගයේ ඉන්නේ කො අත උස්සන්න. කුරුණෑගල ළමයි ටික අත උස්සන්න. කුරුණෑගල කුරුණෑගල ළමයි ටික අත උස්සන්න. රයිට් එතනත් කීප දෙනෙක් අඩුයිනේ. රයිට් අවුලන්නේ හරි අත්පත් දාන්න. දැන් අපි හෙට කුරුණෑගල පන්තියේ ෆිසිකල් කරනවා. කුලියා පිටියේ පන්තියේ අද හවස ෆිසිකල් කරනවා. අද හවස එකට තියෙන්නේ කුලියා පිටිය. දැන් ඇත්තට මේ ළමයි භාගයට භාගයක් අඩු වෙලා ඉන්නේ. ඔය ඉතින් ඇත්තටම දැන් මේ විවිධ ප්‍රශ්න තියෙනවා පුතේ. දැන් ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න බැරි ඉතින් විවිධාකාරයේ ගැටලු තියෙනවා. සමහර ළමයිට ඉස්කෝලවල පන්ති දාලා තියෙනවා. සමහර දරුවන්ට සිග්නල් ප්‍රශ්න තියෙනවා. සමහර දරුවන්ට කරන්ට් ප්‍රශ්න තියෙනවා. ඒක සාධාරණයි එහෙම වෙන එක. අපි ඔක්කොටම ඉතින් හරියන්න රෙකෝඩින් එක දානවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ ඒක. හරි. පුතේ රූප සටහන ඇඳලා නේද? බලන්න එතකොට A වස්තුව තියෙනවා B වස්තුව තියෙනවා. හරිද? A ගේ උෂ්ණත්වය වැඩි, B ගේ උෂ්ණත්වය අඩුයි. දෙන්න එකට සම්බන්ධ කරපුවාම A වල ඉඳලා B ට තාප ශක්තිය ගලාගෙන යනවා. ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගිහිල්ලා ඒක සමතුලිත උෂ්ණත්වයකට පත් වෙනවා. ඒ පත් වෙන උෂ්ණත්වය මේ තියෙන උෂ්ණත්ව දෙකේ අතරමැදි අගයක්. හොඳයි මේ දක්වා ලියාගත්තනේ. හොඳයි. අපි විස්තරය ලියාගමු මේ විදිහට ඊළඟට. A සිට B දක්වා A සිට B දක්වා A සිට B දක්වා තාපය ගලා යන විට A සිට B දක්වා තාපය ගලා යන විට A සිට B දක්වා තාපය ගලා යන විට තාපය ගලා යන විට ඒහි උෂ්ණත්වය අඩුවන අතර ඒහි උෂ්ණත්වය අඩුවන අතර ඒහි උෂ්ණත්වය අඩුවන අතර B හි උෂ්ණත්වය වැඩි වේ. A හි උෂ්ණත්වය අඩුවන අතර B හි උෂ්ණත්වය වැඩි වේ. එක්තරා අවස්ථාවකදී AB වස්තු වල උෂ්ණත්ව එක්තරා අවස්ථාවකදී AB වස්තු වල උෂ්ණත්ව එක හා සමාන වේ. එක හා සමාන වේ. A හා B වස්තු වල උෂ්ණත්ව එක හා සමාන වේ. එක හා සමාන වේ. එක හා සමාන වේ. මෙම අවස්ථාවේදී AB වස්තු දෙක තාපජ සමතුලිතතාවයේ ඇතැයි කියනු ලැබේ.
මෙම අවස්ථාවේදී AB වස්තු දෙක තාපජ සමතුලිතතාවයේ ඇතැයි කියනු ලැබේ. තාපජ සමතුලිතතාවයේ ඇතැයි කියනු ලැබේ. එහෙනම් අපි කියනවා මේ අවස්ථාවේදී AB වස්තු දෙක තාපමය වශයෙන් සමතුලිතතාවයේ තියෙනවා කියලා. හොඳයි. ඊළඟ පේළිය පුතේ. දැන් අහගන්න ඕනේ. ලියන්න කලින් අහගන්න. මොනවා හරි වස්තු දෙකක් තාපජ සමතුලිතතාවයේ තියෙනවා නම් ඒ දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙනවා. ඔන්න උෂ්ණත්ව සමාන වෙනවා. දෙවනි කාරණය පුතේ ඒ දෙන්න අතර කිසිම තාපමය වශයෙන් හුවමාරු වීමක් වෙන්නේ නැහැ. ඒක තාප ගැලීමක් නැහැ දෙන්න අතරේ. හොඳයි ඊළඟ පේළියෙන් රූලක් ඇරලා තාපජ සමතුලිතතාවයේ පවතින තාපජ සමතුලිතතාවයේ පවතින තාපජ සමතුලිතතාවයේ පවතින වස්තුන් වල තාපජ සමතුලිතතාවයේ පවතින වස්තුන් වල තාපජ සමතුලිතතාවයේ පවතින වස්තුන් වල උෂ්ණත්ව සමාන වන අතර උෂ්ණත්ව සමාන වන අතර උෂ්ණත්ව සමාන වන අතර උෂ්ණත්ව සමාන වන අතර සමාන වන අතර ඒවා අතර තාප ගැලීමක් සිදු නොවේ. තාප ශක්ති ගැලීමක් සිදු නොවේ. ඒවා අතර තාප ශක්ති ගැලීමක් සිදු නොවේ. ඒවා අතර තාප ශක්ති ගැලීමක් සිදු නොවේ. එහෙනම් ඔන්න ඔලුවට ගන්න. මොනවා හරි වස්තු දෙකක් පුතේ තාපජ සමතුලිතතාවයේ තියෙනවද කියලා අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ උෂ්ණත්ව දිහා. උෂ්ණත්ව සමානයි නම් අපි කියනවා මේ වස්තු තාපමය වශයෙන් සමතුලිතව තියෙනවා කියලා. එහෙනම් ඔන්න අපිට මෙතනින් එනවා එක්තරා මේ හැඳින්වීමක් උෂ්ණත්වයට. මොකක්ද දන්නවද? වස්තුන් තාපමය වශයෙන් සමතුලිතතාවයේ පවතිනවද කියලා බලන්න පාවිච්චි කරන එක්තරා සාධකයක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. අපි ඉස්සරහට ඉගෙන ගන්නව වෙනම. හොඳයි ඊට පස්සේ ඔන්න පුතේ දැන් මේ තාපමය වශයෙන් සමතුලිත වීම සම්බන්ධයෙන් එක්තරා නියමයක් තියෙනවා. එක්තරා නියමයක් තියෙනවා. මෙන්න මේ නියමයට අපි කියනවා තාප ගතිවිද්‍යාවේ ශූන්‍ය වන නියමය. එහෙමත් නැත්නම් ශූන්‍යාදී නියමය කියලා අපි කියනවා. zeroth law එක. එතකොට ඇයි අනේ මේකට මේ ශූන්‍ය වන නියමය කියලා කියන්නේ? දැන් අපි නිව්ටන් නියම කතා කරද්දී නිව්ටන්ගේ පළමු වන නියමය, දෙවන නියමය, තුන්වන නියමය එහෙමනේ කතා කරේ. ඇයි මේ බිඳුව වන නියමයක් ගැන කතා කරන්නේ? ඒකට හේතුව මේකයි පුතේ. ඒ ඉස්සරහට අපිට හම්බ වෙනවා තාප ගතිවිද්‍යාවේ පළමු වන නියමය කියලා එකක්. ඒකට පස්සේ තමයි මේක හොයාගන්නේ. ඒකට පස්සේ තමයි පුතේ මේක හොයාගන්නේ. මේක හොයා ගැනීමක් කියන්නේ මෙහෙමයි. ඒකට පස්සේ මේක කල්තිය හොයාගෙන තිබුණේ. නමුත් ඒකට පස්සේ තමයි මේකට නියමයක් වශයෙන් නමක් දෙන්න ඕන කරේ. එතකොට පළමුවෙනි නියමය එළියට දාලා ඉවරයි. ඒතර පළමුවෙනි නියමය එළියට දාලා තියෙන වෙලාවේ තව නියමයක් ඊට කලින් දාන්න ඕන නම් එයාට දාන්න වෙන්නේ බිඳුවනේ. අන්න ඒක නිසා තමයි පුතේ මේකට ශූන්‍ය වන නියමය කියලා නම දැම්මේ. එහෙනම් අපි ඊළඟට අනුමාත්‍රකාව දාගමු. තාප ගතිවිද්‍යාවේ ශූන්‍ය වන නියමය නැත්නම් ශූන්‍යාදී නියමය. තාප ගතිවිද්‍යාවේ ශූන්‍යාදී නියමය. ශූන්‍ය වන නියමය. දැන් ළමයි අපි මේ තාපයේ පාඩම ගත්තාම මේ තාපයේ පාඩමේ මුල් හරිය තියෙනවනේ. මුල් හරියේ තියෙන්නේ සිද්ධාන්ත කොටස් ටිකක්. ඒතර මේ සිද්ධාන්ත කොටස් ටික හරියටම ඔලුවට දාගන්න ඕන. ඒ ඔලුවට දාගත්තට පස්සේ දැන් අපිට ඊළඟ සතිය වගේ වෙනකොට අපිට හම්බ වෙනවා ගණන් සෙට් එකක්. දැන් අද අපි පුළුවන් තරම් තීරටික කරගෙන යනවා මුල් හරියේ. කරලා අපි මුලින්ම පටන් ගන්න ඇත්තටම ප්‍රසාරණය කියන හරිය. ප්‍රසාරණය කියන හරිය අපිට ගණන් ටිකක් හම්බ වෙනවා. එතකොට දැන් ඉදිරි සතිවලදී ගණන් හම්බ වෙනවා. ඊට පස්සේ තියරි හම්බ වෙනවා. ආයෙ ගණන් හම්බ වෙනවා. එහෙමයි මේක යන්නේ. හොඳයි. තාප ගතිවිද්‍යාවේ ශූන්‍යාදී නියමය. දැන් ඔන්න සීන් එක අහගන්න. දරුවනේ ABC කියලා වස්තුවක් තියෙනවා. A වස්තුවයි B වස්තුවයි C වස්තුවයි.
A වස්තුවයි B වස්තුවයි C වස්තුවයි. වස්තු තුනක් තියෙනවා. හරිද? දැන් A කියන වස්තුව Bත් එක්ක තාපමය වශයෙන් සමතුලිතතාවයේ තියෙනවා. අන්න. A Bත් එක්ක සමතුලිතතාවයේ තියෙනවා. ඔළුවට ගන්නකො. A Bත් එක්ක තාපමය වශයෙන් සමතුලිතතාවයේ තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් A ගේ උෂ්ණත්වයයි B ගේ උෂ්ණත්වයයි පුතා එක හා සමානයි. හරිද? ඊළඟට A Cත් එක්ක සමතුලිතතාවයේ තියෙනවා. ඔන්න. A කියන එක්කෙනා Bත් එක්කත් සමතුලිතතාවයේ තියෙනවා. A කියන එක්කෙනා Cත් එක්කත් සමතුලිතතාවයේ තියෙනවා. හරි. එතකොට බලන්න AC දෙන්න සමතුලිතව තියෙනවා නම් ආයේ මේ දෙන්නගේ උෂ්ණත්වත් පුතා සමාන වෙනවා. ඔළුවට ගන්න. A Bත් එක්ක සමතුලිතතාවයේ ඉන්නවා වෙනම A Cත් එක්ක සමතුලිතතාවයේ ඉන්නවා වෙනම. එහෙම වෙනවා නම් B කියන එක්කෙනා අනිවාර්යෙන්ම Cත් එක්ක සමතුලිත වෙනවා. ඔන්න ඕක තමයි ওই නියමයෙන් කියවෙන්නේ. ඒ කියන්නේ පුතා A Bත් එක්ක සමතුලිතයි නම් A Cත් එක්ක සමතුලිතයි නම් අනිවාර්යෙන් Bත් එක්ක C සමතුලිත විය යුතුමයි. ඔන්න ඕක තමයි ශූන්‍ය වන නියමයෙන් කියවෙන්නේ. ඉතින් ඒක බලන්න පුතේ ඒක බැලුව බැලමට අපිට හරිය කියලා පේනවනේ. A Bත් එක්ක සමතුලිතව ඉන්නවා නම් උෂ්ණත්ව සමානයි. A Cත් එක්ක සමතුලිතව ඉන්නවා නම් උෂ්ණත්ව සමානයි. එතකොට අනිවාර්යෙන් නිකම්ම පුතේ B ගේ උෂ්ණත්වයයි C ගේ උෂ්ණත්වයයි සමාන වෙලා තියෙනවනේ. සමාන වෙලා තියෙනවනේ. එහෙමනම් අනිවාර්යෙන් BC දෙන්න තාපජ සමතුලිතතාවයේ පවතිනවා. හොඳයි. දැන් නියමය කියලා මාතෘකාව ලියලා ඔයාලා මේ රූප සටහන ඇඳගන්න. රූපය ඇඳගන්න. විභාගෙදී ඇහුවොත් තාප ගති විද්‍යාවේ ශූන්‍ය වන නියමය මොකක්ද කියලා මෙන්න මේක ඇඳලා මම මේ කියන එක ලියන්නේ. හරි. හොඳයි. අපි නියමයේ ළමයි ලියමුනේ. ඒතර ABC වස්තු තුන තියෙනවා. අපි නියමයේ මෙහෙම ලියමු. ලියන්නකෝ මේ විදිහට. A වස්තුව capital A වස්තුව capital A වස්තුව A වස්තුව B හා C සමග capital A වස්තුව B හා C සමග capital A වස්තුව B හා C සමග B හා C සමග වෙන වෙනම B හා C සමග වෙන වෙනම B හා C සමග වෙන වෙනම තාපජ සමතුලිතතාවයේ පවතී නම් A වස්තුව B හා C සමග වෙන වෙනම තාපජ සමතුලිතතාවයේ පවතී නම් වෙන වෙනම තාපජ සමතුලිතතාවයේ පවතී නම් B වස්තුව C සමග තාපජ සමතුලිතතාවයේ පවතී. B වස්තුව C සමග තාපජ සමතුලිතතාවයේ පවතී. B වස්තුව
C සමග තාපජ සමතුලිතතාවයේ පවතී. ඔන්න ඔලුවට ගන්න. A Bත් එක්ක ඉන්නවා, A Cත් එක්ක ඉන්නවා නම් B Cත් එක්ක අනිවාර්යෙන්ම ඉන්නවා. ඔන්න ඕක තමයි තාප ගති විද්‍යාවේ ශූන්‍ය වන නියමය. නැත්නම් අපි කියනවා ශූන්‍යාදී නියමය කියලා. ඔන්න ඔලුවට ගන්න ඕන. වැඩේ පැහැදිලි. හොඳයි ඊට පස්සේ පුතේ අපි යන්නේ අභ්‍යන්තර ශක්තිය ගැන කතා කරන්න. internal energy එක. අභ්‍යන්තර ශක්තිය ගැන කතා කරන්න. දැන් මම හිතනවා ඕගොල්ලන්ට තාප ශක්තිය ගැන යම් ආකාරයක අවබෝධයක් මේ වෙනකොට ලැබිලා ඇති. තාප ශක්තිය ගැන. දැන් අපි ඉස්සරහට කතා කරමු. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට. දැන් තාපයේ තව දේවල් තියෙනවා. තාපයේ ගමන් කරන විදි ගැන අපි ඉස්සරහට කතා කරනවා. තාපයේ තව දේවල් අපි කතා කරනවා. දැනට තාප ශක්තිය ගැන ඔච්චරයි අපි ඔන්න කතා කරන්නේ දැනට ආරම්භයේ. ඊට පස්සේ අපි කතා කරමු අභ්‍යන්තර ශක්තිය ගැන. අපි කිව්වේ මුලින්ම වස්තුවක ශක්තිය තැම්පත් වෙලා තියෙන්නේ තාප ශක්තිය විදිහට නෙමෙයි. අභ්‍යන්තර ශක්තිය විදිහට. එතකොට පුතේ වැඩි උෂ්ණත්වයක තියෙන රත් වෙලා තියෙන වස්තුවක් ගත්තොත් එයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි. ඊළඟට සිසිල් වස්තුවක් ගත්තොත් උෂ්ණත්වය අඩු වස්තුවක් ගත්තොත් එයාගේ පුතේ අභ්‍යන්තර ශක්තිය කියන එක අඩුයි. හොඳයි අපි දාගමු එනම් අනුමාත්‍රකාව අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. අපි කියනවා internal energy එක. internal energy. අභ්‍යන්තර ශක්තිය internal energy එක. අභ්‍යන්තර ශක්තිය. දගන මාතෘකාව. අභ්‍යන්තර ශක්තිය. අභ්‍යන්තර ශක්තිය. හරියට දරුවෝ මොනා ගන්නද දැන්? දැන් ඕනම උෂ්ණත්වයක තියෙන හරිද? ඕනම උෂ්ණත්වයක තියෙන වස්තුවක් ගත්තොත් ඒ වස්තුවට තියෙනවා අභ්‍යන්තර ශක්තියක්. වස්තු උෂ්ණත්වය වැඩි වෙනකොට අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. වස්තු උෂ්ණත්වය අඩු වෙනකොට අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම හිතුවොත් අභ්‍යන්තර ශක්තිය කියන එක මනින්න පුළුවන් එක්තරා මිනුමක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. යම් තැනක උෂ්ණත්වය වැඩි නම් මොනවා හරි වස්තුවක උෂ්ණත්වය වැඩි නම් අපිට කියන්න පුළුවන් එයා සතුව තියෙන අභ්‍යන්තර ශක්තිය ගොඩක් වැඩි කියලා. දැන් මේ අභ්‍යන්තර ශක්තියට පුතා මොනවද අයිති වෙන්නේ? ඔන්න අහගන්න. දැන් අපි ගත්තොත් පදාර්ථය. පදාර්ථය අපි කියන්නේ මූලික අවස්ථා තුනයි කියලානේ. ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව. එතකොට දැන් මේ සෑම පදාර්ථයක්ම හැදිලා තියෙන්නේ සෑම පදාර්ථයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණු එකතු වෙලා. දැන් මම ගන්නම් මේ වගේ පදාර්ථ කොටසක් තියෙනවා මොනවා හරි. ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මෙයාගේ අණු. ඔන්න මෙයාගේ අණු තියෙනවා. මෙයාගේ අණු තියෙනවා. මේ තියෙන අණු. අණු. එතකොට දැන් මේ අණු ගත්තාම ළමයි මේ අණු නිකම්ම මේ නිශ්චලව තියෙන්නේ නැහැ. ඕනම පදාර්ථයක අණු තියෙනවනේ. ඒවා මේ නිකන් නිශ්චලව ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලක්ෂණයක් තමයි ඒගොල්ල පුතේ කිසියම් පිහිටුමක් වටා මෙහෙම දෙපසට ගමන් කරනවා. අපි කියනවා දෙපසට කම්පණය වෙනවා කියලා. හරි. ඔය විදිහට අංශු දෙපසට කම්පණය වෙනවා. ඔය විදිහට. කම්පණය වෙනවා. සෑම අංශුවක්ම මෙහෙම දෙපසට කම්පණය වෙනවා. ඔයට කම්පණය වෙනවා. එතකොට මේ කම්පණය වීම නිසා ඔන්න බලන්න ළමයි තේරුම් ගන්නකෝ. දැන් කම්පණය පැත්තකින් තියන්නකෝ. කම්පණය පැත්තකින් තියන්නකෝ. දැන් අපි දන්නවා මොනවා හරි චලිත වෙන වස්තුවක මොනවා හරි වස්තුවක් චලිත වෙනවා නම් මේ චලිත වෙන වස්තුවේ ගැබ් වෙලා තියෙන
ශක්ති ප්‍රභේදයක් තියෙනවා. මට කවුරු හරි මයික් එකක් ඔන් කරලා උත්තරයක් දෙන්න. චලිත වෙන වස්තුවක ගැප් වෙලා තියෙන ශක්තිය කවුද? චලිත වෙන වස්තුවක ගැප් වෙලා තියෙන ශක්තිය කවුද? කවුද? චලිත වෙන වස්තුවක ගැප් වෙලා තියෙන ශක්තිය කවුද? චාලක ශක්තිය. එන්නේ. අය බරක් කියන්නේ. චාලක ශක්තිය. චාලක ශක්තිය. චලිත වන වස්තුවක පුතේ ගැප් වෙලා තියෙන චාලක ශක්තිය. එතකොට මෙතනත් මේ අංශු ගත්තාම මේ අංශු දෙපසට කම්පණය වෙනවා. එතකොට මේ අංශු දෙපසට කම්පණය වීමෙන් ඒගොල්ලන්ට හම්බ වෙනවා පුතේ කම්පන චාලක ශක්තියක්. කම්පන චාලක ශක්තියක් හම්බ වෙනවා. ඊළඟට පුතේ මේ අණු අතරේ තියෙනවා අන්තර් අණුක ආකර්ෂණ බල. ඒවා ළමයි මට වඩා හොඳට දන්නවා නේ. අණු අතරේ තියෙනවා අන්තර් අණුක ආකර්ෂණ බල. ඔය රසායන විද්‍යාවේදී එහෙම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා විවිධ බල වර්ගනේ. හොඳයි. එතකොට මෙන්න මේ අන්තර් අණුක ආකර්ෂණ බල හේතුවෙන් ඒ අණු වලට ලැබෙනවා විභව ශක්තියක්. එහෙනම් අපි ඕනම් පදාර්ථයක තියෙන අණුවක් සැලකුවොත් ඒ අණුවට අයිති වෙනවා ප්‍රධාන වශයෙන්ම ශක්ති විශේෂ දෙකක්. එකක් තමයි පුතේ අණු කම්පණය වීම හේතුවෙන් ලැබෙන කම්පන චාලක ශක්තිය. දෙවැනි එක තමයි අන්තර් අණුක ආකර්ෂණ බල හේතුවෙන් එයාට ලැබෙන විභව ශක්තිය. එතකොට පුතේ මොනවා හරි වස්තුවක අභ්‍යන්තර ශක්තිය කියලා අපි අදහස් කරන්නේ ඒක ඇතුලේ තියෙන සියලුම අණුවල කම්පන චාලක ශක්තියයි විභව ශක්තියයි ඔය ඔක්කොම ටික එකතු කරපුවාම ඒ වස්තුව සතුව තියෙන මුළු ශක්තියට අපි කියනවා අභ්‍යන්තර ශක්තිය කියලා. එහෙනම් අභ්‍යන්තර ශක්තියට අයිති වෙන ප්‍රධාන ශක්ති ප්‍රභේද දෙකයි තියෙන්නේ. මොකක්ද අංක 1? අංක 1 තමයි පුතේ අණුවල කම්පනයේ හේතුවෙන් ලැබෙන කම්පන චාලක ශක්තිය. දෙවැනි ප්‍රභේදය තමයි අන්තර් අණුක ආකර්ෂණ බල හේතුවෙන් අණුවලට ලැබෙන විභව ශක්තිය. ඔන්න ඔය දෙකේ එකතුව තමයි මොනවා හරි තැනක අභ්‍යන්තර ශක්තිය කියලා අපි කියන්නේ. එතකොට ඕනම උෂ්ණත්වයක තියෙන වස්තුවක කිසියම් වූ අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. හැබැයි මෙන්න මේක ඔලුවට ගන්න. අපිට පුතේ කවදාවත් වස්තුවක් සතුව තියෙන අභ්‍යන්තර ශක්තිය සංඛ්‍යාත්මකව මනින්න බෑ. අන්න. ඒ කියන්නේ මොනවා හරි වස්තුවකට අපි හිතමුකෝ කිසියම් වූ අභ්‍යන්තර ශක්තියක් තියෙනවා කියලා. අපිට ඒක ජූල් වලින් 50යි 100යි 60යි කියලා අපිට කියන්න බෑ පුතේ. අගයක් ප්‍රකාශ කරන්න බෑ. හැබැයි මෙන්න මෙහෙම එකක් මනින්න පුළුවන්. අභ්‍යන්තර ශක්තිය මනින්න බැරි වුණාට අපි හිතමුකෝ අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් වුණා එහෙමත් නැත්නම් අඩුවීමක් වුණා කියලා. එහෙම වුණොත් අභ්‍යන්තර ශක්ති වෙනසක් අපිට මැනගන්න පුළුවන්. ඔන්න ඔළුවට ගන්න ඕන මාර වැදගත් කාරණයක්. හරි. එහෙනම් අපි නෝට් එක ලියමු. අභ්‍යන්තර ශක්ති internal energy කියලා ලියවන පුතේ මාතෘකාව. ලියන්න මේ විදිහට නෝට් එක. නෝට් එක මෙහෙම ලියන්න. ඕනෑම උෂ්ණත්වයක පවතින වස්තුවකට අභ්‍යන්තර ශක්තියක් පවතී. අභ්‍යන්තර ශක්තියක් පවතී. right. අනේ සර් ඒක තමයි කියන්නෝ. හරි ලියන්න. ඕනෑම උෂ්ණත්වයක පවතින වස්තුවකට අභ්‍යන්තර ශක්තියක් පවතී. හොඳයි. රූලක් කරලා අපි ඊළඟ පේළිය ලියමු මේ විදිහට. ඕනෑම පදාර්ථයක් සෑදී ඇත්තේ
අණු විශාල ප්‍රමාණයක්. ඕනෑම වස්තුවක් සෑදී ඇත්තේ අණු විශාල ප්‍රමාණයක්. අණු විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි. අණු විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි. මෙම සෑම අණුවක්ම මෙම සෑම අණුවක්ම මෙම සෑම අණුවක්ම මෙම සෑම අණුවක්ම කිසියම් මධ්‍ය පිහිටුමක් වටා මෙම සෑම අණුවක්ම කිසියම් මධ්‍ය පිහිටුමක් වටා කිසියම් මධ්‍ය පිහිටුමක් වටා කිසියම් මධ්‍ය පිහිටුමක් වටා කම්පණය වෙමින් පවතී. කම්පණය වෙමින් පවතී. කිසියම් මධ්‍ය පිහිටුමක් වටා කම්පණය වෙමින් පවතී. කම්පණය වෙමින් පවතී. මේ හේතුවෙන් අණුවලට කම්පන චාලක ශක්තියක් මේ හේතුවෙන් අණුවලට කම්පන චාලක ශක්තියක් මේ හේතුවෙන් අණුවලට කම්පන චාලක ශක්තියක් පවතී. කම්පන චාලක ශක්තියක් පවතී. මේ හේතුවෙන් අණුවලට කම්පන චාලක ශක්තියක් පවතී. කම්පන චාලක ශක්තියක් පවතී. කම්පන චාලක ශක්තියක් පවතී. එමෙන්ම අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල හේතුවෙන් එමෙන්ම අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල හේතුවෙන් 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 අණුවලට විභව ශක්තියක් ලැබේ. 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 ඊළඟ පේළිය රුල කරලා ලියන්න. වස්තුවක අභ්‍යන්තර ශක්තිය යනු වස්තුවක අභ්‍යන්තර ශක්තිය යනු වස්තුවක අභ්‍යන්තර ශක්තිය යනු වස්තුවක අභ්‍යන්තර ශක්තිය යනු අණුවල පවතින වස්තුවක අභ්‍යන්තර ශක්තිය යනු අණුවල පවතින මෙම චාලක ශක්තියේත් විභව ශක්තියේත් විභව ශක්තියේත් චාලක ශක්තියේත් විභව ශක්තියේත් මුළු එකතුවයි. හොඳයි. එහෙනම් ඔන්න අභ්‍යන්තර ශක්තියට මූලික වශයෙන්ම අයිති වෙන්නේ කවුද? අංශූන් සතුව තියෙන චාලක ශක්තියයි. අංශූන් සතුව තියෙන විභව ශක්තියයි. එතන මෙන්න මේක තමයි අපි කියන්නේ අභ්‍යන්තර ශක්තිය කියලා. ඊළඟ කාරණේ මොකද්ද? හරි. අහගන්න. ඊළඟට උෂ්ණත්වය වැඩි වස්තුවක් සැලකුවොත් ඔලුවට ගන්න. ලියන්න එපා අහගන්න. උෂ්ණත්වය වැඩි වස්තුවක් සැලකුවොත් එයාට වැඩි අභ්‍යන්තර ශක්තියක් තියෙනවා.
ඒ වගේම උෂ්ණත්වයේ අඩු වස්තුවක් සැලකුවොත් එයාට අඩු අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. ඊළඟ පෙළේ ලියන මේ විදිහට. උෂ්ණත්වය වැඩි වස්තුවක උෂ්ණත්වය වැඩි වස්තුවක උෂ්ණත්වය වැඩි වස්තුවක උෂ්ණත්වය වැඩි වස්තුවක අභ්‍යන්තර ශක්තිය වැඩි වන අතර උෂ්ණත්වය වැඩි වස්තුවක අභ්‍යන්තර ශක්තිය වැඩි වන අතර උෂ්ණත්වය වැඩි වස්තුවක අභ්‍යන්තර ශක්තිය වැඩි වන අතර අභ්‍යන්තර ශක්තිය වැඩි වන අතර උෂ්ණත්වය අඩු වස්තුවක උෂ්ණත්වය අඩු වස්තුවක උෂ්ණත්වය අඩු වස්තුවක අභ්‍යන්තර ශක්තිය අඩු වේ. අභ්‍යන්තර ශක්තිය අඩු වේ. හොඳයි. දැන් ඔන්න ලියන්න එපා අහගන්න. දැන් ඔයාලට තේරෙනවද මෙන්න මේ කතන්දර ටික? දැන් උෂ්ණත්වය වැඩි වස්තුවක අභ්‍යන්තර ශක්තිය වැඩිනේ. උෂ්ණත්වය අඩු වස්තුවක අභ්‍යන්තර ශක්තිය අඩුයි. එහෙනම් ඔය දෙන්න ස්පර්ශ කරපුවාම ඇත්තටම අර ගලාගෙන යන තාප ශක්තිය කියන එක ඒ වස්තුන් වල තියෙන අභ්‍යන්තර ශක්තියෙන් කොටසක්. එන අභ්‍යන්තර ශක්තිය අසමාන වීම නිසා තමයි පුතේ ඇත්තටම මේ තාප ගැලීම සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න ලස්සනට ඔක්කොම එකට සම්බන්ධ වෙනවා. හර නේද? ඊළඟ පිළිගන්න බලන්න. වස්තුවක් සතුව පවතින අභ්‍යන්තර ශක්තිය 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 ගණනය කළ නොහැක. වස්තුවක් සතුව පවතින අභ්‍යන්තර ශක්තිය ගණනය කළ නොහැක. ගණනය කළ නොහැක. ගණනය කළ නොහැක. නමුත් අභ්‍යන්තර ශක්තියේ සිදුවන අඩුවීමක් හෝ වැඩිවීමක් නමුත් අභ්‍යන්තර ශක්තියේ සිදුවන අඩුවීමක් හෝ වැඩිවීමක් අභ්‍යන්තර ශක්තියේ සිදුවන අඩුවීමක් හෝ වැඩිවීමක් එනම් අභ්‍යන්තර ශක්ති වෙනසක් ගණනය කළ හැක. ගණනය කළ හැක. පුතේ අභ්‍යන්තර ශක්ති වෙනස කියන එක අපිට ගණනය කරන්න පුළුවන්. ඔන්න ඔලුවට ගන්න. වැඩේ පැහැදිලි. සිද්ධිය පැහැදිලි. මොකද්ද මේ සිද්ධිය කියන එක? හොඳයි. එහෙනම් දැන් ඔන්න ඔයගොල්ලන්ට අභ්‍යන්තර ශක්තිය ගැන අවබෝධයක් ආවා. තාප ශක්තිය ගැන අවබෝධයක් ආවා. එහෙනම් මම කිව්වේ ඔයගොල්ලන්ට මේ පාඩමේදී අපිට මූලික වෙන වචන තුනක් තියෙනවා. තාප ශක්තියයි අභ්‍යන්තර ශක්තියයි. දෙකක් ඉවරයි. උෂ්ණත්වය ගැන ඊළඟට කතා කරමු. හොඳයි. දාගන්න පුතේ උෂ්ණත්වය කියලා අනුමාත්‍රකාව. උෂ්ණත්වය කියලා අනුමාත්‍රකාව දාගන්න. උෂ්ණත්වය අපි කියනවා ටෙම්පරේචර් එක කියලා. උෂ්ණත්වය. දැන් අපිට උෂ්ණත්වය කියන එක බොහොමත්ම වැදගත් රාශියක් නේ. දැන් පහුගිය දවස්වල නම් අපිට උෂ්ණත්වය කියන එක මේ මාර වැදගත් වුණානේ. කොරෝනා කේස් එකේදී නේ. දැන් අපි උණ තියනවාද කියලා පරීක්ෂා කරේ කොහොමද? උෂ්ණත්වය දිහා බලලා නේද? මේ නළලට අර ඉන්ෆ්‍රාරෙඩ් වලින් වැඩ කරන උෂ්ණත්වමානයක් අල්ලලා නේද? උෂ්ණත්වමානයක් අල්ලලා ඒ ඔස්සේ අපේ සිරුරේ තියෙන උෂ්ණත්වය මැනගත්තා. ඒකෙන් තමයි තීරණය කරේ අපිට උණද නැද්ද කියන එක තීරණය කරා. නේ? ඊට අමතරව උෂ්ණත්වයේ වැදගත් වෙන තැන් ළමයි කොච්චරනම් තියනවද? උදාහරණයක් කියන්නද? දැන් අපි මේ වෙලාවේ පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකක්, ලැප්ටොප් එකක්. එතකොට ඒ උපකරණ අපි දන්නවා පාවිච්චි වෙනකොට විද්‍යුතයෙන් වැඩ කරන්නේ. එතකොට රත් වෙනවා. ඒ රත් වෙනකොට පුතේ ඒ උපකරණයට ළඟා විය හැකි උපරිම උෂ්ණත්ව සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම උපකරණයක් හදලා තියෙන්නේ අදාළ උෂ්ණත්ව සීමාවට වඩා වැඩි වුණොත් ඒක ඕෆ් වෙලා යන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? එන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් ඒ උපකරණය විනාශ වෙලා යනවා.
ඒක නිසා ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ ස්මාර්ට්ෆෝන් එක, ලැප් එක අසීමිතව රත් වුණොත් එයා විසින්ම එයා ඔෆ් කරගන්නවා. ඊළඟට අපේ ඇඟ ගැන හිතන්න. අපේ ඇඟ ඇතුලේ තියෙන ඉන්ද්‍රයන් වැඩ කරන්නේ නේ? අපි ඉන්ද්‍රයන් වැඩ කරන්නේ එක්තරා සම්මත උෂ්ණත්වයකදී. අපි කියනවා ඒකට සෙල්සියස් අංශක 36.9යි කියලා. අපේ ඇඟ ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් 36.9යි. අපේ ඇඟ ඇතුළේ තියෙන සියලු පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ මේ උෂ්ණත්වය යටතේ. යම් ආකාරයකට අපේ ඇඟේ උෂ්ණත්වය 40.6ට වඩා වැඩි වුණොත් හරි 40.6ට වඩා වැඩි වුණොත් අපි කියනවා අපේ ඇඟේ තියෙන පරිවෘත්තීය ක්‍රියා නතර වෙලා සමහර ලාවට මිය යන්නත් පුළුවන්. ඒක නිසා අපේ උෂ්ණත්වය කියන එක අපි ලොකුවට නොහිතුවට අපි හැම තැනකම උෂ්ණත්වය කියන එක පාවිච්චි කරනවා. ඊළඟට අපි කාලගුණ වාර්තාවක් කියනකොට නේ කාලගුණ තත්ත්වයක් කියනකොට මේ නගරයේ කුරුණෑගල උෂ්ණත්වය මෙච්චරයි. නුවරඑළිය උෂ්ණත්වය මෙච්චරයි. අපි කියනවා උෂ්ණත්වය වැදගත්. එහෙනම් මතක තියාගන්න අපි ලොකුවට නොහිතුවට උෂ්ණත්වය කියන රාශිය අපේ ජීවිතයේ හැම තැනකටම සම්බන්ධයි පුතේ. දාගන්න අනුමාත්‍රිකාව උෂ්ණත්වය ටෙම්පරේචර් එක. ටෙම්පරේචර්. හොඳයි. එහෙනම් ඔන්න අහගන්න. මම දෙන්නම් ඔයගොල්ලන්ට පුතේ උෂ්ණත්වයට හැඳින්වීම් කීපයක්. ඔන්න පළවෙනි එක අහගන්න. මොනවා හරි තැනක මොනවා හරි ස්ථානයක නැත්නම් මොනවා හරි වස්තුවක තියෙන උණුසුම් බව එහෙමත් නැත්නම් සිසිල් බව කියන එක ප්‍රමාණාත්මකව මනින්නේ උෂ්ණත්වය කියන රාශියෙන්. කිසියම් තැනක කොච්චර උණුසුම්ද කියන එක කොච්චර සිසිල්ද කියන එක ප්‍රමාණාත්මකව නැත්නම් සංඛ්‍යාත්මකව මනින්නේ උෂ්ණත්වය කියන රාශියෙන්. දැන් අපිට ස්පර්ශයෙන් ඕක මනින්න බෑනේ. දැන් අපි මෙහෙම කරනවා. අපි උණද කියලා බලන්න අපේ මේ නළලෙන් මෙහෙම අත තියලා බලනවානේ. අපි සාමාන්‍යයෙන් ඔය ගෙදරදී කරනවානේ. නළලට බලනවා, බෙල්ලට මෙහෙම අත තියලා බලනවා. නේද? උණද බලන්න සාමාන්‍යයෙන් අපි ওই දෙකට නැත තියන්නේ. හරි. එතකොට දැන් අපිට පුළුවන් ද පුතේ නළලට අත තියලා මේ විදිහට එයාගේ නළලේ උෂ්ණත්වය අපිට කියන්න පුළුවන්ද? මුගේ නම් සෙල්සියස් අංශක 30ක් විතර ඇති 35ක් විතර ඇති කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. ස්පර්ශයෙන් අපිට කියන්න බෑ. අනික ස්පර්ශයෙන් මනින උෂ්ණත්වය කියන එක පුතේ අපි ගත්තොත් ඒක අපි කියනවා සාපේක්ෂයි කියලා. මෙහෙම හිතන්න පුතේ. ඔන්න හොඳට අහගන්න. ඔන්න අපි දැන් මෙහෙම හිතමු. අපි සෙල්සියස් අංශක 30ක් වෙන පරිසරයක ඉන්නවා. අපි සෙල්සියස් අංශක 30ක් වෙන පරිසරයක ඉඳලා සෙල්සියස් 0ක අයිස් කැටයක් අල්ලනකොට අපේ අතට දැනෙන්නේ සීතලක්. සෙල්සියස් 30ක පරිසරයක අපි ඉන්නවා. ඒ පරිසරයේ ඉඳන් අපි සෙල්සියස් 0ක අයිස් කැටයක් අල්ලනවා. එතකොට අපිට දැනෙන්නේ පුතේ ඒක සිසිල් කියලා. අපි ලොකු කන්දක් මුදුනට ගිහිල්ලා එවරස්ට් කන්දට ගිහිල්ලා සෙල්සියස් අංශක -30ක් වන පරිසරයක ඉඳලා සෙල්සියස් අංශක ඍණ ගානක වෙන පරිසරයක ඉඳලා සෙල්සියස් 0ක අයිස් කැටයක් අල්ලනවා. එතකොට අපිට දැනෙන්නේ සෙල්සියස් 0 අයිස් කැටය උණුසුම් කියලා. බලන්න සිද්ධිය තේරුම් ගන්න. අපි සෙල්සියස් අංශක 30 පරිසරයක ඉඳලා සෙල්සියස් 0 අයිස් කැටයක් අල්ලනකොට අපිට තේරෙන්නේ ආ සිසිල් කියලා. අපි එවරස්ට් කන්දට ගිහිල්ලා සෙල්සියස් -20ක පරිසරයක ඉඳලා සෙල්සියස් 0 අයිස් කැටයක් අල්ලනකොට අපිට දැනෙන්නේ ඒක රස්නේ කියලා උණුසුම් කියලා. එහෙනම් බලන්න අපි ස්පර්ශයෙන් අත්දකින සිසිල් බව හරි උණුසුම් බව හරි සාපේක්ෂයි. හැබැයි අපි උෂ්ණත්වය කියන රාශියෙන් මනින උණුසුම් බව සහ සිසිල් බව කියන එක සාපේක්ෂ නෑ පුතේ. අන්න ඒක නිසා තමයි අපිට උෂ්ණත්වය කියන රාශිය වැදගත් වෙන්නේ. right. අපි ලියමු පුතේ මේ විදිහට. ලියන්නකෝ. කිසියම් ස්ථානයක උෂ්ණත්වයට තේ නෝට් එක ලියන්න.
කිසියම් ස්ථානයක උණුසුම් බව හෝ කිසියම් ස්ථානයක උණුසුම් බව හෝ සිසිල් බව කිසියම් ස්ථානයක උණුසුම් බව හෝ සිසිල් බව විද්‍යාත්මකව මනිනු ලබන රාශිය උෂ්ණත්වයයි. විද්‍යාත්මකව මනිනු ලබන රාශිය උෂ්ණත්වයයි. right. රුලක් කරලා ඊළඟ පේළියේ. කිසියම් වස්තුවක් ස්පර්ශ කිරීමෙන් මනිනු ලබන පුතේ එතන මනිනු ලබන කියන වචනේ පොඩ්ඩක් අයින් කරගන්න. අත්දකින්න කියලා දාමු. අත්දකින්න. කිසියම් වස්තුවක් ස්පර්ශ කිරීමෙන් අත්දකින්න උණුසුම් බව හෝ සිසිල් බව සාපේක්ෂ වේ. උණුසුම් බව හෝ සිසිල් බව සාපේක්ෂ වේ. එබැවින් විද්‍යාත්මක කටයුතුවලදී ස්පර්ශයෙන් උෂ්ණත්වය මැනීම සුදුසු නොවේ. එබැවින් විද්‍යාත්මක කටයුතුවලදී ස්පර්ශයෙන් උෂ්ණත්වය මැනීම සුදුසු නොවේ. right ඔලුවට ගත්තා නේද? ඔන්න මම ඊළඟට දෙනවා පුතේ ඔයාලට උෂ්ණත්වයට තවත් හැඳින්වීම් දෙකක්. දැන් මම උඩින්ම දුන්නානේ උෂ්ණත්වය කියලා කියන්නේ මොනවා හරි ස්ථානයක තියෙන උණුසුම් බව හරි සිසිල් බව හරි මනිනු ලබන විද්‍යාත්මක මිනුමක් කියලා මම ඔන්න මුලින්ම දුන්නා. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ මෙහෙම සීන් එකක්. මතකද? අපිට පුළුවන් වස්තු දෙකක් මොනවා හරි වස්තු දෙකක් තාපමය වශයෙන් සමතුලිතව තියනවද කියලා බලන්න උෂ්ණත්වය පාවිච්චි කරලා. එහෙනම් අපිට කියන්න පුළුවන් උෂ්ණත්වය කියලා කියන්නේ වස්තුන් තාපජ සමතුලිතතාවයේ පවතීද යන්න පරීක්ෂා කරනු ලබන මිනුමක්. ඊළඟ හැඳින්වීම රුලක් කරලා ලියා ගන්න. මෙම ලියා ගන්න. උෂ්ණත්වය යනු වස්තුන් තාපජ සමතුලිතතාවයේ පවතීද යන්න පරීක්ෂා කරනු ලබන මිනුමකි. තාපජ සමතුලිතතාවයේ පවතීද යන්න පරීක්ෂා කරනු ලබන මිනුමකි. හොඳයි. මං උෂ්ණත්වයට තව හැඳින්වීමක් දෙනවා. මං කිව්වා නේද මෙහෙම එකක් ලියන්න එපා අහගන්න. යම් වස්තුවක උෂ්ණත්වය වැඩි නම් එතන අභ්‍යන්තර ශක්තිය වැඩි කියලා. ඒ වගේම යම් වස්තුවක උෂ්ණත්වය අඩුයි නම් එයාගේ අභ්‍යන්තර ශක්තිය අඩුයි කියලා මං කිව්වේ. එහෙනම් මට කියන්න පුළුවන් උෂ්ණත්වය කියලා කියන්නේ අභ්‍යන්තර ශක්තියේ මිනුමක් කියලා.
ඊළඟ පෙළේ ලියන්න මේ විදිහට. එමෙන්ම උෂ්ණත්වය යනු අභ්‍යන්තර ශක්තියේ මිනුමකි. එනම් උෂ්ණත්වය යනු අභ්‍යන්තර ශක්තියේ මිනුමකි. අභ්‍යන්තර ශක්තියේ මිනුමකි. හොඳයි. ඊළඟට අහගන්න. දැන් උෂ්ණත්වය මැනීම සඳහා මොකද්ද පාවිච්චි කරන උපකරණය? උෂ්ණත්ව මානය. උෂ්ණත්වය මනින්න පාවිච්චි කරනවා පුතේ උෂ්ණත්ව මානය කියන උපකරණය. ඊළඟට උෂ්ණත්වය මනින ඒකක මොනවද? ඕගොල්ලෝ දන්න. මයික් ඔන් කරලා කියන්න. උෂ්ණත්වය මනින ඕගොල්ලෝ දන්න ඒකක මොනවද? සෙල්සියස්. ආයෙ මොනවද? කෙල්වින් නේද? කෙල්වින් තමයි උෂ්ණත්වය මනින SI එකකේ වෙන්නේ. ඊළඟට ආයෙ ෆැරන්හයිට්. නේ? රයිට්. එතකොට ඕවා තමයි සාමාන්‍ය උෂ්ණත්වය මනින්න පාවිච්චි කරන ඒකක. හොඳයි. එතකොට පුතේ SI ඒකකයේ වෙන්නේ පුතා කෙල්වින්. මේ මානය මොකද්ද? අපේ සිලබස් එකේ නෑ. මානය සිලබස් එකේ නෑ. මම නිකන් ලියන්නම්. මානය තීටා. අමතර දැනුමට. ඊළඟට උෂ්ණත්වය කියන්නේ අදිශ රාශියක්. දාගන්න පුතේ. SI ඒකකය කෙල්වින්, මානය තීටා. මානය සිලබස් එකේ නෑ මම අමතර දැනුමට දුන්නේ. මානය තීටා මේක අදිශ රාශියක් වෙනවා. හොඳයි. යටින් ලියා ගන්න දරුවනේ අමතර ඒකක. සෙල්සියස් ෆැරන්හයිට්. අමතර ඒකක සෙල්සියස් ෆැරන්හයිට්. सेल्सियस ෆැරන්හයිට් අනාමතර ඒකක. අද ඊට පස්සේ මම ඔයාලට දෙනවා සම්බන්ධයක් මෙන්න මේක. සෙල්සියස් හා ෆැරන්හයිට් අතර සම්බන්ධය. සෙල්සියස් හා ෆැරන්හයිට් අතර සම්බන්ධය. සෙල්සියස් හා ෆැරන්හයිට් අතර සම්බන්ධය පුතේ මෙන්න මේක. බලන්න. ෆැරන්හයිට් උෂ්ණත්වය සමානයි 1.8 C ධන 32. මෙන්න මේක තමයි සෙල්සියස් සහ පුතේ ෆැරන්හයිට් අතර සම්බන්ධය. මොකද්ද? ෆැරන්හයිට් උෂ්ණත්වය සමානයි 1.8 C ධන 32. එතකොට පුතේ සෙල්සියස් අංශක 10 අපි ගමු. සෙල්සියස් අංශක 10යි කියලා කියන්නේ ෆැරන්හයිට් වලින් ගත්තොත් කීයද? මෙතන 10 දැම්මොත් 18යි ෆැරන්හයිට් වලින් 50යි. මේකේ තරම්ම නම් වැදගත් වෙන එකක් නැහැ. ඔයගොල්ලන්ට විභාගයට ගොඩක් වෙලාවට එන්නේ සෙල්සියස් ෆැරන්හයිට් අමතර දැනුමට දාගන්න. හරි ඊට පස්සේ ඔන්න ඊළඟ තල ලකුණු දාලා අපි ලියමු. මේක නම් පට්ට වැදගත්. සෙල්සියස් හා කෙල්වින් අතර සම්බන්ධය. සෙල්සියස් හා කෙල්වින් අතර සම්බන්ධය. පුතේ මොකද්ද සෙල්සියස් හා කෙල්වින් අතර සම්බන්ධය? කෙල්වින් උෂ්ණත්වය සමානයි සෙල්සියස් උෂ්ණත්වයට එකතු කරන්න ඕන 273.16ක්.
273.16ක් එකතු කරන්න ඕන. සෙල්සියස් උෂ්ණත්වයට 273.16ක් එකතු වුනහම තමයි කෙල්වින් උෂ්ණත්වය ලැබෙන්නේ අපිට. එතකොට ගැටළු වලදී පුතා මේ 1.6 සලකන්න ඕන නැහැ. ගැටළු වලදී ඉලකමාවක් දාලා අපි ලියමු කෙල්වින් උෂ්ණත්වය සමානයි සෙල්සියස් උෂ්ණත්වයට 273ක් එකතු කරන්න. එතකොට සෙල්සියස් 27යි කියලා කියන්නේ කෙල්වින් කීයද? සෙල්සියස් 27යි කියන්නේ කෙල්වින් කීයද? සෙල්සියස් 27යි කියන්නේ කෙල්වින් කීයද? කෙල්වින් 300යි. කෙල්වින් 300යි. රයිට් දාගන්න. තරුවක් දාලා සෙල්සියස් හා ෆැරන්හයිට් අතර සම්බන්ධය. තරුවක් දාලා සෙල්සියස් හා කෙල්වින් අතර සම්බන්ධය. ගැටළු වලදී කෙල්වින් කියන්නේ සෙල්සියස් ධන 273. ඔලුවට ගන්න. බොහොම සරලයි. ඔලුවට ගන්න. හොඳයි ඊළඟට උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරනවා. එතකොට මෙන්න මේ පරිමාණ සහ උෂ්ණත්ව මාන පිළිබඳව පුතා අපි දීර්ඝව ඉගෙන ගන්නවා. උෂ්ණත්ව මිතිය කියලා කොටසක් තියෙනවා. ඒක තමයි ඇත්තටම පළවෙනි උපේකකයේ වෙන්නේ. හැබැයි මම ඒ කොටස කරන්නේ පුතේ තුන්වෙනියට. මම මුලින්ම කරන්නේ ප්‍රසාරණයේ කොටස. ඊළඟට මම කරන්නේ වායු නියම කොටස. ඊළඟට මම කරන්නේ උෂ්ණත්ව මිතිය කොටස. සාමාන්‍යයෙන් මගේ පිළිවෙල එහෙමයි. මම මුලින්ම උෂ්ණත්ව මිතිය කොටස කරන්න යන්නේ නැහැ. හොඳයි ඊළඟ පෙළේ මෙහෙම ලියා ගන්න. උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරයි. උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරයි. උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරයි. උෂ්ණත්වයේ මනින්න පුතේ උෂ්ණත්ව මාන භාවිතා කරනවා. උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරයි. උනොලුවට ගන්න. උෂ්ණත්වයේ මනින්න උෂ්ණත්ව මාන භාවිතා කරනවා. පැහැදිලි සිද්ධිය පැහැදිලි නේ? උෂ්ණත්වයේ මැනීම සඳහා උෂ්ණත්ව මාන භාවිතා කරයි. ඔනෝලුවට ගන්න. දැන් ළමයි මේ තවත් දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන. දැන් අපිට අර පහුගිය දවස්වල ඇත්තටම අපේ අර පේපර් ක්ලාස් එකත් මේ තාපේ ක්ලාස් එකත් අපිට නිශ්චිත වෙලාවට පටන් ගන්න බැරි වුණානේ. ඇත්තම කතන්දරේ ඒකනේ. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් පුතා හේතුව වශයෙන් බලපෑවේ මෙන්න මේ දේ. දැන් ළමයෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. යකෝ දැන් සර් මේ කරනවා කියන දවසේ මේක කරන්නේ නැහනේ. දැන් පටන් ගමු කිව්වේ ගිය සතියේ කරන්න මේ සතියේ. ඒ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒක සාධාරණයි නෝලට එන්න හිතෙන එක. නමුත් ඒකට ඇත්තම හේතු වශයෙන් පුතේ බලපෑවේ මෙන්න මේක. දැන් මම ඉන්නේ ටවුන් එකේ නෙමෙයි. මම පදිංචිය පුතේ ගමක. එතකොට දැන් අපේ පැත්තේ ඇත්තටම ඉන්ටර්නෙට් යන්න සිග්නල් නෑ ළමයි. යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නෑ මේ වගේ මේ ඔන්ලයින් පන්තියක් කරන්න. යන්තම් නිකන් මොනවා හරි අප්ඩේට් එකක් බලා ගන්න මේ ප්‍රමාණවත් වුණාට මේ වගේ වීඩියෝ කරලා ඔන්ලයින් එකක් යන්න තරම් සිග්නල් එකක් නෑ. එතකොට පුතා මම සාමාන්‍යයෙන් දැන් මේ අද කරන තැන තියෙනවනේ. මම මේක මේ එක්තරා මේ හන්දියක බිහල්කොළ කියන හන්දිය ළමයි දන්නවා සමහර අය. හන්දිය මම වෙනම මේකට බිල්ඩින් එකක් කුලියට අරගෙන මාසිකව ඒකට කුලියක් ගෙවාගෙන ගෙදර ඉඳලා මෙතෙන්ට බයික් එකේ ඇවිල්ලා පහුගිය දවස් ටිකේ නම් බයිසිකලේ ඇවිල්ලා තමයි මේ පන්තිය කරගෙන යන්නේ. එතකොට අර අපි රෑ 9:30ට පන්තියක් දාවුවාම ප්‍රායෝගිකව මට එන්න අපහසු වෙන්නේ තෙල් ප්‍රශ්නේ හින්දා. දැන් බයිසිකලයට තෙල් තිබුණා නම් මට පුතේ එන්න පුළුවන් ඕන වෙලාවක.
නමුත් අර 9:00ට පන්තිය පටන් අරන් 12:00ට එකට ඉවර කරලා රැට ටිකක් බයිසිකලයක් පැදගෙන කිලෝමීටර 6ක් 7ක් යනවා කියන එක ටිකක් අපහසු වැඩක් නේ. අන්න ඒක නිසා තමයි ඇත්තටම පහුගිය දවස් ටිකේ මේක හරියට කරගන්න බැරි වුනේ. දැන් මේ පෙට්‍රල් තාම ඇත්තටම බයිසිකලේ ওই තියෙන ටිකෙන් තමයි තාම දුවන්නේ. ඉතින් දැන් හෙට හෝ අනිද්දාට ගහ ගන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි දැන් මේ දවස් ටිකේ කොහොම හරි මේ හන්දියට ඇවිල්ලා මේ පන්ති ටික ඔන්ලයින් කරගෙන යන්නේ. එතකොට ඇත්තට මේකට ඕගොල්ලෝ මේ කියන්නේ ඕගොල්ලෝ දැන් මගේ ප්‍රශ්න වලට ඕගොල්ලෝ මේ විසඳුමක් නෙමෙයි ඒක මම දන්නවා. නමුත් දැන් මේක දික්කැස්සුනේ ඇයි කියලා ඒ කියන්නේ මේක අර එහාට ගියයි කියලා ඕගොල්ලන්ට කියන්න එපා. මොකද්ද හේතුව කියලා. ඒක තමයි පුතේ හේතුව. එතකොට දැන් මම දැන් හිතුවා එකක් ක්‍රම දෙකක්. එකක් තමයි කොහොම හරි දැන් ටක් ගාලා දැන් හෙට හෝ අනිද්දාට ඉන්ධන ටිකක් ගන්න වෙනවා. එහෙමත් නැත්නම් මම හිතන් ඉන්නවා මේ ගෙදරට කොහොම හරි ක්‍රමයකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න. මොකද අපේ පැත්තේ ළමයි මේ අර මෙගාලා SLT මේ ෆයිබර් ලයින් එකවත් යන්නේ නැහැ මේ පැත්තේ. ඒකට හේතුව. ඉතින් මම try කරනවා දැන් ඇන්ටනාවක්වත් ගහලා මේ ගන්න බැරිම වුණොත් හන්දියට කොහොම හරි ඇවිල්ලා පන්තිය කරගෙන යනවා. ඒකයි ඇත්තට වැඩේ තියෙන්නේ. ඒක මම ගොඩක් ඔය ඔන්ලයින් මේ අර අපේ අර සාමාන්‍ය ෆිසිකල් පන්තියක් වුණත් ආයතනවල තියෙන ෆිසිකල් පන්තියක් වුණත් මම ගොඩක් වෙලාවට ඔන්ලයින් කරනවට වඩා ෆිසිකල් කරන්න කැමතිත් ඒ හේතුව හින්දා. වෙන කිසිම හේතුවක් නෙමෙයි. මොකද මට බස්සේ දැන් මට බයිසිකලේ ඇවිල්ලා බස් එකේ ඇවිල්ලා හෝල් එකේ කරන එක ලේසි ඔන්ලයින් එක කරනවට වඩා. ඒකට හේතුව ඇත්තට. ඒක නිසා ඒ ගැන තමයි මොකොත් හිතන්න එපා. ඉතින් අපි ඉස්සරහට පිළිවෙලට කරගෙන යන්න. එනකොට ප්‍රායෝගික ප්‍රශ්න එනවා. ඉතින් ඒක හැමෝටම හැටියක් නේ. දැන් සමහරුන්ට දැන් අදත් අපි කුලියා පිටි ක්ලාස් එක ගත්තොත් ළමයි කීප දෙනෙක් කිව්වා ඇත්තටම එන්න විදිහක් නැහැ කියලා. මොකද්ද හේතුව මේ හන්දියටවත් එන්න සර් බයික් එකට තෙල් නැහැ. ඉතින් ඇත්ත ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒකට විකල්පයක් නැහැ. ඉතින් ඒකට විකල්පයක් වශයෙන් මම ඒගොල්ලන්ට මෙහෙම දෙයක් කරලා දෙනවා. එන්න බැරි ළමයින්ට ඔන්ලයින් එකක් මම කරලා දෙනවා. ඒක පොඩ්ඩක් විසඳගෙන අපි ඉස්සරහට යමු. හරි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපිලිවෙල වුණා ගිය සතිවල ඉස්සරහට අපි පුළුවන් තරම් වැඩේ පිළිවෙලට කරගෙන යමු. හරි. එහෙනම් ඔන්න අපි දැන් උෂ්ණත්වය ගැන කතා කරානේ. එතකොට උෂ්ණත්වය මැනීම සඳහා මොකද්ද ළමයි පාවිච්චි කරන්නේ? උෂ්ණත්ව මානය. නේද? පුතේ අපි මේ වගන්තිය ලිව්වද? රවින්දු අපි මේ වගන්තිය ලිව්වද උෂ්ණත්ව මානය පාවිච්චි කරනවා කියලා? ඔව් සර් ලිව්වා. ලිව්වා නේද? හරි. එහෙනම් අපි තව වගන්තියක් මෙන්න මෙහෙම ලියමු. මේක ලිව්වද බලන්න. දැන් උෂ්ණත්වය අහන්න ලියන්න එපා. දැන් උෂ්ණත්වයේ මැනීම සම්බන්ධයෙන් දීර්ඝව කතා කරනවා කියලා උෂ්ණත්ව මිතියේදී අපි ඒක ලිව්වද? නෑ සර් ලිව්වේ නෑ. ලිව්වේ නෑ. හරි. එහෙනම් මෙහෙම ලියන්න පුතේ. ලියන්න උෂ්ණත්ව මාන සහ උෂ්ණත්වය මැනීම සම්බන්ධ කරුණු. උෂ්ණත්ව මාන සහ උෂ්ණත්වය මැනීම සම්බන්ධ කරුණු. උෂ්ණත්වයේ මැනීම සම්බන්ධ කරුණු. උෂ්ණත්ව මිතිය කොටසේදී දීර්ඝව සාකච්ඡා කෙරේ. උෂ්ණත්ව මිතිය කොටසේදී දීර්ඝව සාකච්ඡා කෙරේ. උෂ්ණත්ව මිතිය කොටසේදී දීර්ඝව සාකච්ඡා කෙරේ. උෂ්ණත්වයේ මිතිය කියන කොටසේදී පුතේ අපි දීර්ඝව මේ ටික කතා කරනවා. හොඳයි. දැන් ඔන්න මම හිතනවා ඔයගොල්ලන්ට මෙන්න මේ ටික ගැන හොඳ අදහසක් ලැබිලා ඇති. තාප ශක්තිය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර ශක්තිය කියන්නේ මොකක්ද? ඊළඟට පුතේ උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන ඔන්න දැන් මට අවබෝධයක් තියෙනවා. එහෙනම් දැන් ඔන්න අපි යනවා මේ ඒකකයේ අපිට හම්බෙන දෙවනි උප ඒකකයේ ආරම්භයට. ඒ තමයි තාපජ ප්‍රසාරණය කියන උප ඒකකය. එහෙනම් අපි දාගමු ඊළඟට ප්‍රධාන මාතෘකාවක් වශයෙන් තාපජ ප්‍රසාරණය. තාපජ ප්‍රසාරණය. අපි කියනවා thermal expansion කියලා. තාපජ ප්‍රසාරණය. අපි කියනවා thermal expansion කියලා. thermal expansion. තාපජ ප්‍රසාරණය. thermal expansion එක කියලා අපි කියනවා. right දාගන්න.
දැන් ඔය ප්‍රසාරණය කියන වචනේ ළමයි අහලා තියෙනවා. ප්‍රසාරණය කියන වචනේ. හොඳයි. දැන් අපි තාපජ කියන වචනේ මොහොතකට අමතක කරමුකෝ. තාපජ කියන වචනේ මොහොතකට අමතක කරන්නකෝ. ප්‍රසාරණය ගැන කතා කරමු. මොනවා හරි වස්තුවක් ප්‍රසාරණය වෙනවා. මොනවා හරි දෙයක් ප්‍රසාරණය වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මොනවා හරි දෙයක් ප්‍රසාරණය වෙනවා කියන එකේ තේරුම? තාපජ පැත්තකට දාන්නකෝ. මොනවා හරි දෙයක් ප්‍රසාරණය වෙනවා කියන එකේ තේරුම මොකද්ද? සරලව කියන මට කවුරු හරි මයික් ඔන් කරන්න. වගේ එකන්නේ සර්. පරිමාව විශාල වෙනවා වගේ. අන්න ඒ කියන්නේ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා වගේ අර්ථයක් නේ. මොනවා හරි මේ වෙලාවේ තියෙන ප්‍රමාණය එන්නෙන්ඩ වැඩි වෙනවා. ඔන්න ඕක තමයි පුතේ ප්‍රසාරණය කියලා අපි ඇත්තටම කියන්නේ. එහෙනම් පුතා ප්‍රසාරණය තාපය හේතුවෙන් ප්‍රසාරණයක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියන්නේ තාපජ ප්‍රසාරණය කියලා. අන්න ප්‍රසාරණය කියන්නේ මොනවා හරි එක්ක ප්‍රමාණය වැඩිවීම. තාපය හේතුවෙන් මොනවා හරි එක්ක ප්‍රමාණය වැඩි වෙනවා නම් අපි ඒකට කියන්නේ තාපජ ප්‍රසාරණය කියලා. එතකොට අපි කියවනේ ඕනම දෙයක් හැදිලා තියෙන්නේ ඝන, ද්‍රව හෝ වායු කියන පදාර්ථ වලින්. එතකොට අපි මේ වගේ පදාර්ථයකට තාප ශක්තිය සපයනකොට ඒ පදාර්ථයේ මෙන්න මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. දරුවනේ අපි හිතමු දණ්ඩක් වගේ වස්තුවක්. යකඩ දණ්ඩක් හදලා තියෙන්නේ ඝන වලින්නේ, ඝන පදාර්ථයෙන් හදලා තියෙන්නේ. යකඩ දණ්ඩක් ගත්තොත් දරුවනේ යකඩ දණ්ඩක් රත් වෙනකොට එයාගේ දිග වැඩි වෙනවා. අන්න යකඩ දණ්ඩක් රත් වෙනකොට එයාගේ දිග වැඩි වෙනවා. හිතන්නකෝ පුතා ලෝහ වලින් හදපු තහඩුවක් රත් කරනකොට එයාගේ වර්ගඵලය වැඩි වෙනවා. ඒ කියන්නේ දිගත් වැඩි වෙනවා, පළලත් වැඩි වෙනවා. ඒතර වර්ගඵලය වැඩි වෙනවා. ඊළඟට අපි හිතමු ලෝහ වලින් හදපු ඝන වස්තුවක් නම් නැත්තම් කිසියම් ජල පරිමාවක් නම් නැත්තම් කිසියම් වායු පරිමාවක් නම් මේගොල්ලන්ට අපි තාපය ලබා දෙනකොට නැත්තම් ඒගොල්ලෝ රත් කරනකොට ඒගොල්ලන්ගේ පරිමාව වැඩි වෙනවා. මෙන්න මේකට අපි කියන්නේ ප්‍රසාරණය කියලා. එහෙනම් පුතේ තාප ශක්තිය හේතුවෙන් මොනවා හරි පදාර්ථමය වස්තුවක දිග වෙනස් වෙනවා නම් වර්ගඵලය වෙනස් වෙනවා නම් පරිමාව වෙනස් වෙනවා නම් අපි ඒකට කියන්නේ තාපජ ප්‍රසාරණය කියලා. ඔන්න මොනවා හරි පදාර්ථමය වස්තුවකට තාප ශක්තිය සැපයීම නිසා එයාගේ දිග වර්ගඵලය හෝ පරිමාව වෙනස් වෙනවා නම් අපි ඒකට කියන්නේ තාපජ ප්‍රසාරණයක් සිද්ධ වෙනවා කියලා. දැන් ඕක භාවිතා වෙන ප්‍රැක්ටිකලි උදාහරණ ඕන තරම් තියෙනවා. මම කියන්නම්. මුලින්ම අපි මාතෘකාව ලියලා තාපජ ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියලා ලියාගමුකෝ. ලියන්න පුතාලා. මෙහෙම ලියන්න. පදාර්ථමය වස්තුවකට තාප ශක්තිය සැපයීමේදී පදාර්ථමය වස්තුවකට තාප ශක්තිය සැපයීමේදී එහි දිග කමාවක් වර්ගඵලය සහ පරිමාව වැඩි වන්නේ නම් තාපජ ප්‍රසාරණයක් සිදුවන්නේ යැයි කියනු ලැබේ. තාපජ ප්‍රසාරණයක් සිදුවන්නේ යැයි කියනු ලැබේ. තාපජ ප්‍රසාරණයක් සිදුවන්නේ යැයි කියනු ලැබේ.
තාපජ ප්‍රසාරණයක් සිදුවන්නේ යයි කියනු ලැබේ. එහෙනම් ඔන්න බලන්න. පදාර්ථ වලින් හැදිච්ච මොනවා හරි ද්‍රව්‍යයකට නැත්තම් වස්තුවකට අපි තාප ශක්තිය සපයනකොට එයාගේ දිග වැඩි වෙන්න පුළුවන්. තහඩුවක් නම් වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්. ඝන වස්තුවක් නම් පරිමාව වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේකට අපි කියන්නේ තාපමය වශයෙන් ප්‍රසාරණය වෙනවා කියලා. හොඳයි පුතේ. මේ බලන්න. දැන් අපි හිතමු දණ්ඩක් වගේ වස්තුවක් තියෙනවා. දැන් දණ්ඩක් වගේ වස්තුවකට තාපය සපයනකොට දරුවනේ එයාගේ දිග වැඩි වෙනවා. ඔන්න. එයාගේ දිග තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඔන්න පුතේ. ඒකට අපි කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. අපි ඒකට කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. ඊළඟට පුතේ තහඩුවක් වගේ වස්තුවක් ගත්තොත් එයාව අපි රත් කරනකොට නැත්නම් එයාට තාප ශක්තිය සපයනකොට පුතේ එයාගේ වර්ගඵලය වැඩි වෙනවා. ඔන්න බලන්න. වර්ගඵලය වැඩි වෙනවා. ඒකට අපි කියනවා වර්ගඵල ප්‍රසාරණය කියලා. වර්ගඵල ප්‍රසාරණය. ඊළඟට පුතේ මොනවා හරි වස්තුවක බලන්න පරිමාව වැඩි වෙනවා නම් මේ බලන්න මේ වගේ ඝන වස්තුවක් තියෙනවා. පුතේ මෙයා රත් කරනකොට මෙයාගේ පරිමාව වැඩි වෙනවා. අන්න එහෙම වුණොත් අපි යාට කියනවා පරිමා ප්‍රසාරණය කියලා. පරිමා ප්‍රසාරණය කියලා අපි කියනවා. හොඳයි. ඊට පස්සේ ඊළඟ පේලිය ලියන රූලක් කරලා ප්‍රසාරණයේ මූලික ආකාර තුනකි. ප්‍රසාරණයේ මූලික ආකාර තුනකි. ප්‍රසාරණයේ මූලික ආකාර තුනකි. ප්‍රසාරණයේ මූලික ආකාර තුනකි. right. ලියන්න පුතේ අංක 1. අංක 1. ප්‍රසාරණයේ මූලික ආකාර තුනයි අංක 1. අංක 1 කියලා දාලා පුතේ ලියන්න රේඛීය ප්‍රසාරණය. රේඛීය ප්‍රසාරණය. අංක 1 රේඛීය ප්‍රසාරණය. අංක 1 රේඛීය ප්‍රසාරණය. right පුතේ. ඒ යටතේ මෙහෙම ලියා ගන්න. ඒ යටතේ මෙහෙම ලියා ගන්න. දණ්ඩක් වැනි වස්තුවක දණ්ඩක් වැනි වස්තුවකට දණ්ඩක් වැනි වස්තුවකට දණ්ඩක් වැනි වස්තුවකට තාප ශක්තිය ලබා දෙන විට දණ්ඩක් වැනි වස්තුවකට තාප ශක්තිය ලබා දෙන විට දණ්ඩක් වැනි වස්තුවකට තාප ශක්තිය ලබා දෙන විට තාප ශක්තිය ලබා දෙන විට එහි දිග වැඩි වේ. දණ්ඩක් වැනි වස්තුවකට තාප ශක්තිය ලබා දෙන විට එහි දිග වැඩි වේ. එහි දිග වැඩි වේ. එහි දිග වැඩි වේ. එහි දිග වැඩි වේ. මෙය රේඛීය ප්‍රසාරණයයි. මෙය රේඛීය ප්‍රසාරණයයි. මෙය රේඛීය ප්‍රසාරණයයි. මේ රේඛීය ප්‍රසාරණයයි. දැන් දීර්ඝව පුතේ අපි ඉස්සරහට කතා කරනවා මේවා ගැන. හරි. ඊට පස්සේ පුතා මේක ඇඳගන්න. මේක ඇඳගන්න. මේ තියෙන්නේ පුතේ නිල් පාටින් මන් දාලා තියෙන්නේ ප්‍රසාරණය. පුතේ ප්‍රසාරණය වෙච්ච කොටස. හරි. දාගන්න. ඊළඟට පුතේ අංක 2 වර්ගඵල ප්‍රසාරණය. වර්ගඵල ප්‍රසාරණය. මේකටම කියන තවත් නමක් තමයි ක්ෂේත්‍රඵල ප්‍රසාරණය. වර්ගඵල ප්‍රසාරණය එහෙමත් නැත්නම් ක්ෂේත්‍රඵල ප්‍රසාරණය. වර්ගඵල ප්‍රසාරණය නැත්නම් ක්ෂේත්‍රඵල ප්‍රසාරණය. ක්ෂේත්‍රඵල ප්‍රසාරණය. හරි පුතේ අංක 2. එයටතේ මෙහෙම ලියමු අපි. තහඩුවක් වැනි වස්තුවකට
තහඩුවක් වැනි වස්තුවකට තාප ශක්තිය සැපයීමේදී එහි වර්ගඵලය වැඩිවීම වර්ගඵල ප්‍රසාරණයයි. එහි වර්ගඵලය වැඩිවීම වර්ගඵල ප්‍රසාරණයයි. එහි වර්ගඵලය වැඩිවීම වර්ගඵල ප්‍රසාරණයයි. වර්ගඵල ප්‍රසාරණයයි. වර්ගඵල ප්‍රසාරණයයි. හොඳයි පුතා තුන්වෙනි එක පරිමා ප්‍රසාරණය. අංක 3. රයිට් පුතේ ලියන්න පරිමා ප්‍රසාරණය ගැන මෙම ලියන්න. ඝන ද්‍රව්‍යයකට හෝ ද්‍රව පරිමාවකට හෝ වායු පරිමාවකට ඝන වස්තුවකට හෝ ද්‍රව පරිමාවකට හෝ වායු පරිමාවකට තාපය සපයන විට එහි පරිමාව වැඩිවීම පරිමා ප්‍රසාරණයයි. right. එහෙනම් ඔන්න ප්‍රසාරණයේ ආකාර 3. එතකොට දැන් අපි ලබන සතියේදී මේ ප්‍රසාරණය සම්බන්ධයෙන් ඉදිරියට යනවා. ප්‍රසාරණයට අදාළ නිබන්ධනය ටියුට් එක මම ඕගොල්ලන්ට print කරලා පන්තියේදී දෙනවා. ඒතර ලබන සතියෙන් අපි ප්‍රසාරණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද අපි ක්ලාස් එක කරේ පුතේ පැය 2යි. ඒකට හේතුව දැන් මට මේකෙන් පස්සේ කුලියාපිටියට එන්න එපා. මොකද මට ටිකක් කල් තියෙන්න ඕන. මොකද නැත්තම් බස් කේස් එකේ හින්දා. එතකොට අපි නැවත හම්බෙන්නේ පුතේ ඔන්ලයින් වලින් සිකුරාදා පේපර් ක්ලාස් එකේදී. ඉතින් අපි සිකුරාදා පේපර් ක්ලාස් එක පවර් කට් එක අනුව ටිකක් කල් තියා දාගන්න බලමු. එතකොට ඒකෙදී ලින්ක් එකක් වෙලාවත් ඔක්කොම ටික මම ඔයගොල්ලන්ට ගෲප් වල දානවා. සමහර වෙලාවට ටයිම් මෙහෙම වුණාට ඒ ගැන මොකුත් හිතන්න එපා. කොහොමත් අනිවාර්යයෙන්ම ක්ලාස් එක තියෙනවා. එහෙනම් පුතේ අපි අදට මෙතනින් අවසන් කරමු. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට තාපය ගැන යම් ආකාරයක අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒතර ඔන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් අපේ ඔන්ලයින් පන්තිය ගැන විශේෂයෙන්ම කියන්න. ඒ කියන්නේ ෆිසිකල් නොවන අයටත් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියන්න. දැන් අපි ෆිසිකල් එන දරුවෝ කොහොමත් මේකට සම්බන්ධ වෙනවමනේ. ඒ ෆිසිකල් නොවන ඔන්ලයින් විතරක් එන්න හිතාන ඉන්න අයටත් ඔන්ලයින් පන්තියට එන්න පුළුවන් කියලා කියන්න. හරි. එහෙමනම් අදට මෙතනින් අපි අවසන් කරනවා. එහෙනම් ඔන්න අපි තාපයට ආරම්භයක් දුන්නා. ඊට අපි නැවත හම්බෙන්නේ පේපර් ක්ලාස් එකෙන්. ඊට පස්සේ ඊළඟ ගහරවද සුපුරුදු පරිදි අපි ක්ලාස් ටික අදාළ ටයිම් වල යනවා. එහෙනම් අදට මෙතනින් අපි අවසන් කරමු. කට්ටියටම ආයුබෝවන්.